ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකකයේ විසින් පවත්වන්න බලාපොරොත්තු වෙන වෙබිනේකට පැමිණෙන සියලු දෙනාම මුලින්ම ආදරයෙන් ගන්නවා. මුලින්ම මෙම අවස්ථාවට සපැමිණි අපේ විශ්වවිද්‍යාලයේ උපකුලපති tempත් මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මැතිතුමාව ඒ වගේම මෙම සාකච්ඡාවට සහභාගී වන අපගේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරුන් සහ පීඨාධිපතිවරුන් සහ අධ්‍යයනාංශ ප්‍රධානීන් සිටිනවා. එතනින් අපි ගත්තොත් එහෙම ආචාර්ය ජගත් පිටවල තුමා applied science faculty එකේ පීඨාධිපතිතුමා විදිහට කටයුතු කරනවා. ඒ වගේම රුවන් රණසිංහ මහත්මයා ආචාර්ය රුවන් රණසිංහ එතුමා අපේ කළමනාකරණ පීඨයේ ටුවරිසම් පැත්තට අදාළව තියෙන දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානී විදිහට කටයුතු කරනවා. ඊට අමතරව මම ආසන්නයේ වැඩි සිටින ආචාර්ය ජනක මහත්මයා එතුමා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විදිහට ආහාර සම්බන්ධව කටයුතු කරනවා. ඉතින් ඒ සීල දෙනාම මම මුලින්ම සාදරයෙන් පිළිගන්නවා මෙම වෙබිනාරයකට. ඇත්තටම අපි මේ වගේ වෙබිනාරයක කරන්නට මඟ පෑදුනේ ඇයිද කියන එක පොඩ්ඩක් මතක් කරගත්තොත් මුලින්ම මම එතනට එන්න කලින් මම පොඩි වීඩියෝ එකක් දැක්කා අද උදේ අර දෙරණේ ලෝකයේ සහ ලෝකයේ කියන එක. ඒ වීඩියෝ එකේ පෙන්නුවේ එක්තරා මිනිහෙක් ඉන්නවා. ඒ මිනිසයා අන්ධයි. හැබැයි මේ මිනිසයාගේ එකම හීනය පැරා ඔලිම්පික් තරගයට ගිහිල්ලා මෙඩල් එකක් ගැනීම. එතකොට දැන් තියෙන ප්‍රශ්නේ තමයි එයාට පැරා ඔලිම්පික් එකට යන්න කලින් එයා පුහුණු කරන්න ඕනේ. හැබැයි මේ කොවිඩ් එකත් එක්ක එයාට යන්න බැරි වෙනවා ස්විමින් pool එකට. හැබැයි එයා ක්‍රමයක් හොයා ගන්නවා ඒ කොවිඩ් ප්‍රශ්න වෙලාවේදී කොහොමද මේ ස්විමින් pool එකේ කරන දේම කරන්න කියලා. ඒතකොට එයා ගෙදර සැකස්මක් හදා ගන්නවා ඒ සඳහා. ඉතින් ඒ සැකස්ම හදාගෙන ඔව්ව කම්බේකින් පැදගෙන ඒ ස්ථානයේදී ඉතින් අර ජවය ගැනීමට ඇති කරගෙන එතුමා ඒ ස්විමින් කටයුතු වල නිරත වෙනවා. ඉතින් එතුමාගේ ප්‍රධාන බලාපොරොත්තුව වෙන්නේ ගෝල්ඩ් මෙඩල් එක පැරාලිම්පික් වලදී ලබා ගැනීම. මම මේ උදාහරණයක් ගත්තේ අපි හැමෝටම ප්‍රශ්න වෙලා තියෙන මේ ගැන. විශේෂයෙන් ඌව පළාතේ සිටින ශ්‍රී ලංකාවේ සිටින මධ්‍යම සහ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්තකරුවන් ඇත්තටම මුණ පාන ගැටලු බොහෝමයක් තියෙනවා. මොකද මෙතනදී ප්‍රධාන වශයෙන් අපි දන්නවා අමුද්‍රව්‍ය සපයා ගැනීම, තමන්ගේ නිෂ්පාදනය විකුණා ගැනීම සිට බොහෝ කරුණු කාරණා ඔබතුමන්ලට මේ මාස තුන ඇතුළත ඒහා සම්බන්ධ ප්‍රශ්න වලට මුණ පාන සිදු වුණා. ඉතින් ඒකට විශ්වවිද්‍යාලයක් විදිහට සහ අපේ ඒකකයේ UBL සෙල් කෙටියෙන් කියන්නේ. ඒතර මේ UBL සෙල් එක විදිහට අපිට දායකත්වයක් දෙන්න පුළුවන් කොහොමද? ඒ සඳහා සාකච්ඡාවක් ඇති වුණා. එතනදී අපේ UBL එකේ මැනේජර් මහත්මිය මේ තාම කැපකිරීමක් කළා මේව වෙබිනාර් එක අපි ආරම්භ කරන්න අපි කරන්න හිතුවා. ඉතින් මෙතනදී අපි මේක සාකච්ඡා මණ්ඩපයක් විදිහට අපි ගෙනියමු. අපේ ඉන්න අපේ ඇවිල්ලා විශේෂ ශේෂ්ඨ වලට අදාළ අපේ කතිකාචාර්යවරුන් ඔබතුමාලට කරුණු පැහැදිලි කරාවේ ඒ ශේෂ්ඨ වලට ගැලපෙන විදිහට. ඊට අමතරව ඔයාලට තියෙන යම් ගැටලුවක් තියෙනවා නම් අපි අපිට ඒ ගැටලු ඉදිරිපත් කරන්න. ඒ වෙලාවේදී අපිට උත්තරයක් දෙන්න පුළුවන් නම් ඒ වෙලාවේදී මේකට උත්තරයක් දෙනවා. එහෙම ඒ වෙලාවෙම උත්තරයක් දෙන්න බැරි වුණොත් එහෙම අපි ප්‍රශ්නය ලියාගෙන අපි අවශ්‍ය වෙලාවේදී අපි මේ ප්‍රශ්නයට උත්තරේ ඔබතුමාලට කෙසේ හෝ ලැබෙන්නට සලස්වනවා. ඉතින් ඒක තමයි මේ අවස්ථාවේදී අපිට ඇත්තටම අවශ්‍ය අපේ බලාපොරොත්තු මේ වෙබිනාර් එක තුළින් මේක පැය එකමාරක් විතර අපි ගෙනියන්නේ. ඉතින් අවසානයේදී ඔබතුමාලට අවස්ථාවක් වෙනවා ඔබතුමාලගේ ගැටලු අපිත් සමග සාකච්ඡා කරන්න. ඉතින් අපි මේක ආරම්භ කිරීමේ ප්‍රථම සාකච්ඡා මණ්ඩපය ආරම්භ කිරීමේ ප්‍රථම මම අප විශ්වවිද්‍යාලයේ
කුලපති තැන්පත් මහාචාර්ය ජයන්තලාල් මැතිතුමාට ආරාධනා කර සිටිනවා මේ සාකච්ඡාව අමතන ලෙස. ස්තුතියි සම්පත්. මමත් උවෙල්ලස්ස විශ්වවිද්‍යාලය වෙනුවෙන් උවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකකය යුනිවර්සිටි බිස්නස් ලින්කේජ් සෙල් එකකය විසින් සංවිධානය කරනු ලබන මෙම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් හෝ ව්‍යාපාරිකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මේ සාකච්ඡා කරන වෙබ් සම්මන්ත්‍රණයට සහභාගී වන ඔබ සියලු දෙනාම උවෙල්ලස් විශ්වවිද්‍යාල වෙනුවෙන් මම ඉතාම සාදරයෙන් පිළිගන්නවා. මම ඇත්තටම මේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් පිළිබඳව විශේෂඥයෙක් නෙවෙයි. නමුත් මම මේ උදේ පොඩක් Google search කරලා බැලුවාම මම දැක්කා මේකට එක එක රටවල විවිධ අර්ථකථන දෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම යුරෝපීය සංගමයේ තියෙන යුරෝපීය රටවල් කුඩා හෝ මධ්‍යම පරිමාණ කර්මාන්තයක් හැටියට අර්ථ දක්වන්නේ සේවකයන් 250ට අඩු නම්. ඒකෙනුත් සේවකයන් 50ට අඩු නම් කුඩා කර්මාන්තයක් හැටියට අඳුනා ගන්නවා. මේ යුරෝපා සංගමයේ සේවකයන් ප්‍රමාණය 10ට අඩු නම් එය ශුද්‍ර සමාගමක් හැටියටයි අඳුරගන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ සමාගම් ගොඩක් තියෙන රටක්, ලොකු විශාල සමාගම් තියෙන 1200ට අඩු නම් තමයි කුඩා හෝ මධ්‍යම පරිමාණ කියලා අඳුරගන්නේ. කැනඩාව සේවක ප්‍රමාණය 500ට අඩු නම් කුඩා හෝ මධ්‍යම පරිමාණ සමාගමක් හෝ කර්මාන්තයක් ව්‍යාපාරයක් ව්‍යවසායකත්වයක් හැටියට සැලකනවා. මම මේක මේ පටන් ගත්තේ මොකද ලෝකයේ විවිධ රටවල් විවිධ විදිහට තමයි මේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් හඳුන්වන්නේ අර්ථ දක්වන්නේ. එහෙම පොදු පිළිගැනීමක් දැනට නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ලෝකයේ ඕනෑම රටක මේ දියුණු වෙගෙන ඇමරිකාව එහෙම නැත්නම් කැනඩාව වගේ දියුණු රටවල පවා ඒ රටේ දල ජාතික නිෂ්පාදනයට වැඩි දායකත්වයක් සපයන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්. ඕක මම හිතන්නේ අපි අමතක කරන්න හොඳ නැහැ. ඕස්ට්‍රේලියාවේ 98%ක්ම ව්‍යවසායකයන්ගේ 98%ක්ම මේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ටයි ගන්නේ. ඕස්ට්‍රේලියාවේ දල ජාතික නිෂ්පාදනයේ 47%ක් එකතු කරන්නේ මේගොල්ලෝ. ඇමරිකාවේ 2014 ගත්තොත් දල ජාතික නිෂ්පාදනයේ 2010 මේ පරණ දත්තයක් දල ජාතික නිෂ්පාදනයේ 44%ක් සපයලා තියෙන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්. 2018 දත්ත අනුව ඇමරිකාව මේ අපි දන්න ලෝකයේ විශාල බහුජාතික සමාගම් තියෙන රටේ ව්‍යවසායකයන්ගේ 98%ක් කුඩා හා මධ්‍යම පරිමාණ. මම මේ කියන්න හැදුවේ කුඩා හා මධ්‍යම පරිමාණ කියනකොට අපි නිකන් පොඩි අව탁සේරුවක් කරන එහෙම එකක් නැහැ. ලෝකයේ දියුණුවයි කියන රටවල පවා ආර්ථිකයට දැඩි බලපෑමක් විශාල දායකත්වයක් සපයන්නේ කුඩා හා එතනින් පටන් ගමු කියන එකයි මගේ පළවෙනි යෝජනාව. දෙවෙනි එක තමයි අර ආචාර්ය සම්පත් ධර්මදාස මහතා කිව්වා වගේ COVID-19 නැත්නම් නව කොරෝනා වසංගතයේ හේතුවෙන් මොකද්ද වෙනස් වෙන්නේ නැත්තේ? කාටද බලපෑවෙන්නේ නැත්තේ? දැන් හැමෝම කියනවා අපේ ශාස්ත්‍රයට බලපාලා තියෙනවා. සංචාර කර්මාන්තය කියනවා සංචාර කර්මාන්තයට දැඩි බලපෑමක්. පෞද්ගලික බස් සේවකයෝ කියනවා බස් කර්මාන්තයට දැඩි බලපෑමක් කියලා. මම කියනවා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට දැඩි බලපෑමක්. අපේ මුළු ලෝකයටම මුළු සමාජයටම මුළු ජීවිතේටම මේ නව කොරෝනා නැත්නම් COVID-19 වසංගතේ බලපෑවක්. ඒකෙන් පස්සේ පශ්චාත් කොරෝනා ලෝකය අලුත් ලෝකයක්. එනිසා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට පවා අලුත් විදිහකට මේ පශ්චාත් කොරෝනා ලෝකයට මුහුණ දෙන්න වෙනවා. මම හිතනවා අද මේ පැවැත්වෙන සම්මන්ත්‍රණය අපි සම්පත්දායකින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ඒ සඳහා කිසියම් වූ පණිවිඩයක් අතුදව්වක් ලැබෙවි කියලා ආචාර්ය සම්පත් ධර්මදාස මහත්මයා කිව්වා වගේ ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාල ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකකය සෑම විටම සූදානමින් සිටිනවා ජනතාව වෙනුවෙන් ඌව ප්‍රජාව වෙනුවෙන් ඒ වගේම ලංකාවේ ඕනෑම තැනක ඕනෑම කෙනෙක් වෙනුවෙන් අපට දී හැකි උපරිම සහයෝගය ලබා දෙන්න. එතනදී විශේෂ අවධානයක් යොමු කරනවා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන්. මා කිව්වා වගේ ලංකාවේ වැඩි දායකත්වයක් දල ජාතික නිෂ්පාදනයට සපයන්නේ ඒ අය. ඒ අනුව මම සුබ පතනවා මේ සම්මන්ත්‍රණය සාර්ථක වෙන්න කියලා. ස්තුතියි.
Institusi yang atas dibuat kiri sambanding. ඉතින් අපි එහෙමනම් අපේ නියම වැඩේට මේ අවස්ථාවේ අපි ඒක පටන් ගමු. එතනදී මම ආරම්භයක් විතර මට මේ ළඟදී ළඟගිය දවස් දෙක තුනකදී ලැබිච්ච අත්දැකීමක් සහ ප්‍රශ්නයක් එක්කම ආරම්භ කරන්නම් මේ සාකච්ඡාව. එතනදී මම එක්තරා සාකච්ඡාවක සහභාගී වෙනකොට පළාත් සභාවේදී එතනට ඇවිල්ලා සිටියා ඌව පළාතේ ඉන්න මල්වගත්තා. එතුමා ඒගොල්ලෝන්ගේ කීප දෙනෙක් ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරා. ඒක ප්‍රශ්නයක් තමයි අපි දන්නවා රෝස් වෝටර් කියලා කියනවා. රෝස පාවිච්චි කරලා රෝස මල් පාවිච්චි කරලා ඒ රෝස් වෝටර් කියන රෝස් ජලය කියන එක. ඒතර එතනදී ආපු ප්‍රශ්නේ තමයි කොහොමද මේක අපි කාලයක් තියාගන්නේ. ඒක ලොකු ඉල්ලුමක් දෙනවා අපේ රටට. එහෙනම් අපි කොහොමද මේක තියාගන්නේ? එතනදී කියන්නේ ඒක එක්තරා ප්‍රශ්නයක් එතුමලට ඒ වගේම අපි ඒකම ගත්තොත් නියම එතනදී ප්‍රශ්නයක් තමයි දැන් මල් වගා කරා මල් විකුණ ගන්න බැරි වුණා. එහෙනම් දීල මල් වලට වගා කරලා ඉක්මනට මල් වලට මොකද කරන්නේ? ඒ වගේ ප්‍රශ්න. ඉතින් ඒ වගේ ප්‍රශ්න අපේ පළාතේ ඉන්න අයට තියෙනවා. ඒ වගා කරුවන්ට. ඒක ඒ ප්‍රශ්නෙත් එක්කම මම ආරම්භ කරන මේ සාකච්ඡාව ජනක අපේ ආචාර්යතුමාගේ. එතුමා ඇත්තටම මල් වගාකරුවන් සම්බන්ධයෙන් වඩා එතුමාගේ විශේෂීකරණයේ තියෙන විශේෂත්වයේ තියෙන එතුමා ආහාර සම්බන්ධයෙන් කටයුතු කරන ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් විදියටයි. ඉතින් මම එතුමාට අවස්ථාව දෙනවා එතුමාගේ අදහස් ප්‍රකාශ කිරීම කරන්න කියලා. එතනදී අපි ඒ අදහස් ප්‍රකාශ කිරීම කරනු ලබන්නේ ඇත්තටම ඔයාලා ඉදිරිපත් කරපු අපිට මීට කලින් ඉදිරිපත් කරපු ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් එහෙම අපි ගිහිල්ලා ඊට පස්සේ අවසානයේදී අපි සාකච්ඡාව පටන් ගමු. ඉතින් ජනකාචාර්යතුමනි ඔබට අවස්ථාව ඔබේ අදහස් දෙක. සුදෑසනක් සියලු දෙනාටම ස්තුතියි ආචාර්ය ධර්මදාස මහත්මයාණනි. ඇත්තටම මම හිතන්නේ විශේෂයෙන් මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා විශ්වවිද්‍යාලය UPA සෙල් එකට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව ඒ කියන්නේ සම්බන්ධව ඇත්තටම මම හිතන්නේ දැන් අපි මේක විශේෂයෙන්ම මේ අපිට දැන් මේ මොහොතේ අපි අත්විඳින්න ඉන්න සහ පස්සේ කියන්නේ කොහොම නැත්නම් අතීතයේදී අපිට සිද්ධ වෙච්ච අපිට මුළු දෙන්න සිද්ධ වෙච්ච මේ වසංගත තත්ත්වයන් එක්ක ඇති වුණු විශේෂ තත්ත්වයන් නිසා ශේෂ්ත්‍රයට වෙච්ච දේ ගැන තමයි අපි මේ විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතන්නේ අර උපකුලපතිතුමා කිව්වා වගේ මේක මේ ආහාර ශාස්ත්‍රය හෝ එකක් දෙකක් නෙවෙයි සියලුම ශාස්ත්‍ර වලට මේ බලපෑම එල්ල වුණා මුළු ලෝකේ පුරා. ඉතින් ඒක නිසා අපි දන්නවා මෙතෙන්දී ප්‍රධාන වශයෙන්ම දැන් අපි කියන්න ඕන දෙයක් තමයි දැන් මගේ ශාස්ත්‍රයෙන් කතා කරන්නේ. අපි ආහාර සුරක්ෂිතතාවය කියලා දෙයක් කතා කරනවා. එතකොට මෙන්න මේ ආහාර සුරක්ෂිතතාවය කියන එකට මේ නිසා මුළු ලෝකේ පුරාම බලපෑම් එල්ල වුණා මේ වසංගත තත්ත්වයක් එක්ක. එතකොට සමහර ලාවට දැන් විශේෂයෙන් කියනවා නම් අපි ඉස්සර පොත් දැන් ප්‍රදාස මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ විදියට මේ ශාස්ත්‍රයෙන් සම්බන්ධ වෙලා ඉන්න අයට දෙන්න වෙච්ච ප්‍රධානම ගැටලු ටික තමයි අපි ගොවි මහත්තුරුන්ගෙන් පටන් ගත්තොත් සමහර ලාවට තමන්ගේ අස්වැන්න විකුණ ගන්න බැහැ වුණා. බොහොම සරලව කිව්වොත් ඕකෙන් පටන් ගන්න තමන්ගේ අස්වැන්න අලෙවි කරගන්න බැරිගෙන තත්ත්වයක් ආවා. හදලා අස්වැන්න නෙලපු එළවලු පළතුරු සහ වෙනත් කෘෂි භෝග විකුණ ගන්න බැරි වෙනවා. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි ඒක විකුණ ගන්න බැරි වුණාම තියාගන්න ක්‍රමයක් නැහැ. කල් තියාගන්න බෑ. ස්වභාවයෙන්ම මේවා ඉක්මනට විනාශ වෙනවා. එතකොට අර මේ කාලයක් වෙලා වෙච්ච මහන්සිය ආර්ථිකව ලොකු පාඩුවක් බවට පත් වෙනවා. එතකොට ඔන්න ඕකට දැන් අපි ඊට පස්සේ එතනින් එහාට ගියොත් එහම අපි හිතුව වෙන කෘෂි භෝග අමුද්‍රව්‍ය කරගෙන වෙන නිෂ්පාදන කරන මහත්මෙක් නම් ඒ වගේ ව්‍යාපාරිකෙක් නම් ඊළඟට ඇතිවෙච්ච ගැටලුව තමයි තමන්ගේ නිෂ්පාදන වලට අවශ්‍ය සමහරවිට අමුද්‍රව්‍ය හේතු පරිදි ලබා ගන්න බැරි වුණා. ඇතිවෙච්ච විවිධ සීමා පැනවීම මේ වගේ දේවල් නිසා සමහරවිට යලි තත්ත්වයක් නැති වුණා. එහෙම නැත්නම් තමන්ගේ නිෂ්පාදනය වෙළඳපළට ඉදිරිපත් කරගන්න බැරි වුණා. හෝ එහෙම නැත්නම් වෙළඳපළේ තියෙන නිෂ්පාදන වලට ඉල්ලුමක් නැති වුණා. ඒ වගේ විවිධ කාරණා ඇති වෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේකට එහෙම ශනිකව දැන් අපි මේක ඇත්තටම මේ අපිට එකපාරට මේකට මුහුණ දෙන්න උනාට මේ වගේ අවස්ථාවකට නමුත් මම හිතනවා මේවා සම්බන්ධව කියන්නේ යටිතල පහසුකම් ආදී ඔය කියන හැම දෙයක් එක්කම මතුවෙන ගැටලුවක්. මේක සමහර ලාවට අපි දැන් උදාහරණයක් විදියට
ඔය මහතුරු අස්සන්න ගත්තාම මේක විකුණ ගන්න බැයි නම් ඒක කල් තියා ගන්න ක්‍රමයක් තියෙනවා. එහෙම නැත්නම් ඊට අදාළ වෙනස් අපි හිතමු යටිතල පාතිකම් විශේෂයෙන් සීතාගාර වගේ දේවල් අපිට තියෙනවා නම් ওই ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. නමුත් අපේ රටේ තියෙන ආර්ථික තත්ත්වය ඒකට කියන ඒ සඳහා යොදන්න පුළුවන් ආයෝජන වගේ දේවල් එක්ක මම හිතන්නේ බොහොම අඩුවෙන් තමයි මේ වගේ තත්ත්වයන් අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක නිසා මට දැන් ආරම්භයක් විදිහට මේකෙදි කියන්න තියෙන්නේ ඇත්තටම මේක අවස්ථාවක් කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. මොකද අපි හිතපු වෙලාවක මේක අපි මීට අවුරුදු 10කට 15කට කලින් සුනාමි ගැන කතා වුණා. එතෙන්දිත් එහෙම අපිට ඇත්තටම කියන්න තියෙන්නේ. දැන් මේ වගේ තත්ත්වයන් වලට සූදානම් වෙන්නේ කොහොමද කියන කාරණේ. සමහර ලාවට නිෂ්පාදනයක් කරන කෙනෙක් නම් අපිට කොහොමද ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ටිකක් එහෙම නැත්නම් මේ වගේ අවස්ථාවකදී ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට මේක තියාගන්න ක්‍රමයක් හදාගන්නේ. අපිට මේ වගේ අනුකූලක් ඉදිරියෙන් එන්න පුළුවන්. ඒ නිසා ඒකට සූදානම් වෙන්නේ කොහොමද කියනවා වගේ කාරණා ටිකක් මට හිතෙන්නේ කතා කරොත් වඩා හොඳයි. මේ මොකද මේ වගේ තත්ත්වයන් ඊළඟ සමහරට ඊළඟ අවස්ථාවේ අපි මොකද දෙන්න සිද්ධ වෙනද මේකට වඩා වෙනස් විදිහේ දෙයක් වෙන්න පුළුවන්. නමුත් අන්තිමට අපිට මොන දෙන්න වෙන ප්‍රතිඵලය එකම වෙන්න පුළුවන්. ඒක නිසා මේක අවස්ථාවක් කරගෙන ඒ සඳහා අවශ්‍ය අපිට කළ හැකි යටිතල පහසුකම් කරගෙන ඒ සඳහා සූදානම් වීම එහෙම නැත්නම් ඒකට දෙන්න පුළුවන් වටපිටාවක් සකස් කර ගැනීමට අත්දැකීමක් කරගන්න එක තමයි වඩාම සුදුසු කියන යෝජනාව තමයි අතන මට ආරම්භයක් විදිහට කියන්න තියෙන්නේ. සහ ඊට අමතරව මොන හරි ඔබේ විශේෂ ගැටලු තියෙනවා නම් අපි සාකච්ඡා වාරයේදී ඒක කතා කරන්න බලමු. අපි නැවතත් මේක ආරම්භ කරමු. අපිට ඇත්තටම කනගාටු කියන්න මේ අදිසිය තාක්ෂණික දෝෂයක් මතුණා. ඒ නිසා අපිට මේ ඇත්තටම මේක විකටම කරගෙන යන්න ටිකක් අපහසුතාවයක් ආවා. ඉතින් අපි ඔයගොල්ලන්ට කිසියම් අපහසුතාවයක් දුන්නා. අපි මුලින්ම මේ විදිහෙන් සමාවචනය කරන අතර අපි පටන් ගමු නැවතත් ආවා. ඉතින් මම කතා කරේ අපේ ආචාර්ය ජගත් පිටවල මහත්තයා. ඉතින් එතුමා මං කිව්වේ අර ඌව පළාතේ ප්‍රසිද්ධයි. මොකද කුණු ප්‍රශ්නයට විසඳුමක් එක්ක එතුමා ආවා. දැන් එතුමා බලාපොරොත්තු වෙනවා කුණු ප්‍රශ්නයට විසඳුම වදුල්ලේ සහ අනිත් ප්‍රදේශවල තියෙන විසඳුම දීමට එතුමාගේ ලොකු බලාපොරොත්තුවෙන් එතුමා ඉන්නේ. ඉතින් ඒක හොඳ දෙයක් අපේ විශ්වවිද්‍යාලය විදියට. ඉතින් මම එතුමාට ආරාධනා කර සිටිනවා එතුමාගේ ආරම්භක අදහස් දැක්වීම කරන්න කියලා. මුලින්ම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා මේ වැඩසටහන සම්බන්ධ වෙන සියලුම දෙනාට. ඒ වගේම කාලීන වැදගත්කමක් තියෙන මාතෘකාවක් තෝරගෙන මේ වැඩසටහන අපට ලබා දීම සම්බන්ධව UBL සෙල් එකට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඇත්තටම ලංකාව වගේම ලෝකයේ අනෙකුත් රටවලත් මේ දවස්වල උගත වෙලා තියෙන ප්‍රශ්නය තමයි COVID-19 ප්‍රශ්නය. ඉතින් මේකෙදී මම අපේ උපකුලතුමා ඒ වගේම ආචාර්ය ජනක සඳහන් කළ ආකාරයට අපි මේක ඇත්තටම මේ තුලින් නැගී සිටීමක් සිද්ධ කර ගැනීම තමයි සිද්ධ කළ යුත්තේ. මොකද අපි දැන් ප්‍රශ්නෙට මුහුණ දීලා ඉන්නේ. මම හිතන්නේ මේක ධනාත්මකව හිතලා අපි කොහොමද මේ වගේ ප්‍රශ්නයකදී මුහුණ දෙන්නේ කියලා හිතන එක තමයි වැදගත් වෙන්නේ. එතෙන්දී මට අදාළව සාකච්ඡා කරන්න තියෙන නිෂ්පාදන ශාස්ත්‍රය සම්බන්ධව වැඩි විස්තර මම පස්සේ කතා කරනවා. මේකෙදී කොයි ආකාරයේ ගැටලු වලටද අපි මුහුණ දීලා තියෙන්නේ කියන එක සමහර වෙලාවට සම්බන්ධ වෙලා ඉන්න පාර්ශවයෙන් අපිට ලැබෙයි. මේ ප්‍රශ්න වලට අපි උත්තර ලබා දෙන්න. ඉතින් මෙතෙන්දී මුලින්ම මම කියන්නේ COVID-19 ප්‍රශ්නය ධනාත්මකව හිතලා අපි කොයි ආකාරයටද මේ ප්‍රශ්න වලින් එළියට යන්නේ කියන එක සාකච්ඡා කරමු ඊළඟට. හොඳයි බොහොම ස්තුතියි පිටවල මහත්තයා. ඉතින් අපි ඊළඟට මම ආරාධනා කර සිටිනවා අපේ මේ සංචාරක ශ්‍රේෂ්ඨ සම්බන්ධයෙන් අපේ දෙපාර්තමේන්තු ප්‍රධානී ආචාර්ය රුවන් රණසිංහ මහත්තයාට ඔහුගේ ආරම්භක අදහස් දැක්වීම කරන ලෙස. බොහොම ස්තුතියි අධ්‍යක්ෂකතුමනි. විශ්වවිද්‍යාල ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකකයේ සියලුම දෙනාට සුබ උදෑසනක්. ඒ වගේම මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න කැමතියි මේ අවස්ථාවට මට ආරාධනා කිරීම සම්බන්ධව අදහස් දැක්වීමට සම්පත්දායකයෙක් ලෙස. දැන් මම හිතන්නේ අපි සියලුම දෙනා මෙතන කතා කරපු හැමෝගෙම අදහස් වලින් අපිට පෙනුනේ අපි සාමාන්‍යයෙන් තිබුණ
අපේ ජීවන රටාව පැවැත්ම ව්‍යාපාරමේ ඔක්කොම එක තැනකදී නතර වෙලා අපි දැන් එක තැනකදී නතර වෙලා සෑහෙන කාලයක් තිබුණා මාස දෙක තුනක්. දැන් අපි ක්‍රමයෙන් නැවතත් ආරම්භයක් ගන්න අවශ්‍ය තැනක තමයි අපි ඉන්නේ. දැන් විශේෂයෙන්ම සංචාරක ශාස්ත්‍රය ගැන කතා කරොත් මම හිතන්නේ අපි හැමෝම දන්නවා ඒක දැන් ලෝකයේ විශාල එයාපෝට් එකක් ගත්තොත් ගුවන් තොටුපළක් ගත්තොත් අපි දැක්කා ප්‍රථම වරට මං හිතන්නේ මේ 100 ගාණක් ගුවන් යාන නතර කරලා තියෙනවා එක තැනක කිසිම වෙන්නේ නැහැ. දැන් අපි එක වෙලාවක ඇමරිකානු අහස ගත්තොත් මේ 10 ගාණක් තියෙනවා ගුවන් යාන පියාසල් කරමින් තියෙනවා. නමුත් අපි ওই පහුගිය මාස දෙක තුන ඇතුළත අපි දැක්කා ඒ අහසවල් හිස් වෙලා. ඉතින් මේකෙන් කියවෙන්නේ වෙන කිසි දෙයක් නෙමෙයි සංචාරක කර්මාන්තය. ඒ වගේම සියලුම අනෙකුත් කර්මාන්ත මේ ඔක්කොම එක තැනක නතර වෙලා තිබුණා. ඉතින් අර උදේම අපේ උපකුලපතිතුමා කිව්වා වගේ රටක දැන් ශ්‍රී ලංකාවෙත් එහෙමම තමයි ඕනම ආර්ථිකයක විශාලම කාර්යභාරය ඉටු වෙන්නේ මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලින්. ශ්‍රී ලංකාවේ සංචාරක ශාස්ත්‍රය ගත්තත් ඒ වගේමයි. ඉතින් මේ අවස්ථාවේ අපිට තියෙන ප්‍රධානම ගැටලු විශේෂයෙන්ම ගත්තොත් සංචාරකයෝ එන්නේ නැහැ කියන එක. ඉතින් පහුගිය දැන් අපි අපේ එයාපෝට් වහලා සංචාරකයන්ගේ පැමිණීම අපි නතර කරා. ඒත් එක්ක මේ වෙනකන් තාම නැහැ. හැබැයි අපි දැන් සුබවාදී බලාපොරොත්තු කියනවා අගෝස්තු 1 වෙනිදා ඉඳලා මේවා නැවතත් ආරම්භ කරන්න. නමුත් ඒ අගෝස්තු 1 වෙනිදායෙන් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන සංචාරක කර්මාන්තය අපි කරපු සංචාරක කර්මාන්තය නෙවෙයි. ඉතින් ඒ නිසා අපි අපි එකට කියනවා නිව් නෝමල් කියලා. හරි ප්‍රසිද්ධ ලෝකයේ පාවිච්චි වෙන වචනේ නිව් නෝමල් කියන එක. ඉතින් මම එක තව වචනකින් මේ කතාව අවසන් කරනවා. මේ නිව් නෝමල් එක අපි කරපු සංචාරක කර්මාන්තය නෙමෙයි. අන්නේ නිව් නෝමල් එකේ වැඩ කරන්න මම හිතනවා අපිට ගොඩාක් ඔපචුනිටිස් මේ කාල සීමාව තුළ අපිට තව ගොඩාක් අවස්ථා නිර්මාණය වෙලා තියෙනවා. ඒවත් එක්ක ඉස්සරහට යන්න අපි සුබවාදීව සූදානමින් සිටීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ මේ අවස්ථාවේ. ඒ වචන කීපයත් එක්ක මම අවසන් කරනවා. විශේෂයෙන්ම විශ්වසනීයත්වය කියන එක අපි කියනවා දැන් ලෝක සංචාරක සංවිධානයේ මහලේකම්තුමා කියන විදිහට මේ අලුත් ලෝකයේ අපි ඉස්සරහට එන ලෝකයේ විශ්වසනීයත්වය තමයි මුදල් ඒකකයේ වෙන්නේ. ඒ කියන්නේ විශ්වාසයක් නැත්තම් කිසි කෙනෙක් එන්නේ නැහැ. ඔබතුමාගේ කාමරයක නවතින්න එන්න නම් අපිට විශ්වාසයක් ඇති වෙන්නට ඕන. ඔයා ගැන මගේ දරුවෝ එහෙම නැත්තම් මගේ පවුලේ උදවිය දෙන්න ගේන්න නම් අන්නේ විශ්වසනීයත්වයේ ගොඩනැගීම විශාල අභියෝගයක් සහ විශාල කාර්යයක් කොට සැලකිය යුතුයි මේ කර්මාන්තය ඉස්සරහට අපි කරගෙන යන්න නම්. ඒත් එක්ක මගේ මූලික අදහස් දැක්වීම මම අවසන් කරනවා. අපි ගැටලු සාකච්ඡා කිරීම මම හිතන්නේ ඊළඟට ආරම්භ කරන්න පුළුවන්. බොහොම ස්තුතියි වන් රසිංහ මහත්මයානේ. ඉතින් අපි එhmenan දැන් තමයි අත්‍තරම නියම සාකච්ඡාවට අපි ලැබෙන්නේ. ඉතින් මම ජනක මහත්මයාට ආරාධනා කර සිටිනවා මීට කලින් අපිට ඔබතුමාලා එවලා තිබුණා ප්‍රශ්න කීපයක්. ඒ ප්‍රශ්න වලට ඉදිරිපත් උත්තර ලබා දෙන ගමන් අපි දැන් මේ ප්‍රශ්නෙන් ගොඩ එන්නේ කොහොමද? අපිට දෙන්න පුළුවන් ප්‍රායෝගික විසඳුම් මොනවාද? ඔබතුමාලාගේ බිස්නස් එක වෙන්න පුළුවන්, නැත්නම් ඒ දැනුම වෙන්න පුළුවන්, ඒක වර්ධනය කර ගැනීමට. ඉතින් මම මුලින්ම ජනක මහත්මයාට ආරාධනා කර සිටිනවා ඒ පිළිබඳව අදහස් දැක්වීම කරන්න කියලා. ඒ අතරතුරේදී ඔයාලට අවස්ථාවක් පැමිණුණොතින් විශේෂ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලාත් අපි ඉල්ලීමක් කරමු. ඇත්තටම මම හිතන්නේ මේ අපි මූලිකව දැක්කා ඔයගොල්ලන්ගේ සමහර තිබුණ ගැටලු කීපයක් අපිට ඉදිරිපත් කරලා තිබුණා. මෙතෙන්දී ඇත්තටම දැන් අපි අර ඉස්සලා මුල්ම අවස්ථාවේදී කිව්වා වගේ මුලින්ම අපි දැන් ආහාර ක්ෂේත්‍රය ගැන කතා කරොත් මුලින්ම අපි ගොවි මහතාගේ ඉඳලා පටන් ගත්තොත් මේක ඇතිවෙච්ච පළවෙනිම ප්‍රශ්නේ තමයි අස්වැන්න ඉක්ුණ ගන්න බැරි වෙච්ච එක. ඒකට වෙළඳපළක් නැති වෙච්ච එක. ඒ කියන්නේ අපි දන්නවනේ හැමෝම දැන් අපි උදේ ඉඳලා අපි අවදි වෙච්ච මොහොතේ ඉඳලා දවසට කීප වතාවක් ආහාර ගන්න. එතකොට මේ සියල්ලටම ආහාර නිෂ්පාදනය කියන එකට ලොකු ඉල්ලුමක් වෙළඳපළක් ලෝකේ තියෙනවා. එතකොට මේ සියල්ලකේම අමුද්‍රව්‍ය ටික අපිට සපයන්නේ ගොවි මහත්තයෝ. එතකොට ඒ වගේ තමයි විවිධ අතුරු නිෂ්පාදන හරහා ඒ සියල්ල අපිට එන්නේ. සමහර විට එළවලු පළතුරු ඒ ආකාරයෙන් නැත්නම් ඒ වගේ කරන අතුරු නිෂ්පාදනය වෙන්න පුළුවන්. එතකොට මේ ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක තිබුණ ප්‍රශ්නේ තමයි මේ ආපු අස්වැන්න විකුණ ගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. වෙච්ච සීමා මායිම් එක එහෙම නැත්නම්
විවිධ ගැටලු නිසා අපිට මේ ලබාගත් අස්වැන්න විකුණ ගන්න බැරි වෙනවා. ඒතකොට අපි කතා කරනවා මම හිතන්නේ මේ වචනත් අපි අහලා පස්වස්සුණු හානිය කියලා එකක් තියෙනවා එළවලු පළතුරු සහ කෘෂි භෝගාශ්‍රිතව. ඒතකොට පහුගිය කාලේ අපි දැක්කා මේ පස්වස්සුණු හානිය කියන්නේ ගොඩක් ඉහළ ගියා. අපි හදපුවා විකුණ ගන්න බෑ. ඊට පස්සේ මේවා ස්වභාවිකව ඉදිලා නරක වෙලා යනවා. ඊට පස්සේ ඉවත දාන්න. කිසිම ප්‍රයෝජනයකට නොගෙන. මේක ආර්ථික විශාල පාඩුවක්. ඒ කියන්නේ අපි ඒ වෙනකන් ඒ සඳහා මුදල් වියදම් කරලා තියෙනවා, වගා කරලා තියෙනවා, වතුර දාලා තියෙනවා, පොර දාලා තියෙනවා, වෙන වගා පිළිවෙත් සහ ඒවට යන වියදම එහෙම ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒකෙන් ඊට පස්සේ අපිට ආපහු ආදායමක් ලබා ගන්න බෑ. මේක විකුණ ගන්න බැරි වෙනවා. ඉතින් ඇත්තටම මෙතෙන්දී දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි දැන් මේක ගොඩක් කොවිඩ් ඉන්නම විතරක් නෙවෙයි අපි ගොඩක් මේක කතා කරලා තියෙනවා කොහොමද මේ පස්වස්සුණු හානිය කෘෂි නිෂ්පාදනත් එක්ක තියෙනවා. සාමාන්‍යයෙන් 30ක් 40ක් විතර අපේ අදන කෘෂි නිෂ්පාදන අපි අපතේ දානවා. ඒකට මේක ආර්ථිකව ගත්තොත් මේක මේ ගණනය කරලා බලුවොත් විශාල මුදලක්. ඒක නිසා අපිට පුළුවන් නම් මේ අපි අහක දාන කෘෂි නිෂ්පාදන වල අස්වැන්න මොනවා හෝ ප්‍රයෝජනයකට යොදා ගන්න. ඒ කියන්නේ මේක අපි එළවලු පළතුරු සහ ඒ ආශ්‍රිත දේවල් විදියට නැවුම්ම භාවිත කරනවට අමතරව තියෙන අස්වැන්නෙන් වෙන නිෂ්පාදනයකට යන්න පුළුවන්. උදාහරණයකට අපි හිතමු මෙහෙම දැන් අපි දැකලා තියෙනවා ඇත්තටම සමහර කාලවලදී තක්කලි වගේ දේවල්. මම හිතන්නේ මතකකින් ඇති දැකලත් ඇති සමහර කාලයකට එනවා මේවා විකුණ ගන්න බැරිම කාලයක්. විසි කරන තත්ත්වයක් ওই මාර්ගය. තක්කලි විතරක් නෙවෙයි මම කියන්නේ අපි සුලභ උදාහරණයක් මම කිව්වේ නොයේ කෘෂි ගොඩ වලට කාලීනව ওই ප්‍රශ්නේ තියෙනවා. සමහර කාලවලට ඉතා ඉහළ මිලකට විකුණ ගන්න පුළුවන්. ඊළඟට තව කාලයක් එනවා මේක විකුණ ගන්න බැරුව ඉවත දානවා. ඉතින් එතකොට දැන් මේක ඇත්තටම දැන් අපි ආහාර තාක්ෂණයත් එක්ක කතා කරනකොට මේකේ තියෙන විසඳුම තමයි මේක අස්වැන්න විදියට වැඩි ප්‍රමාණයක් තියෙන කාලයකට අපිට මේක කල් තියා ගන්න පුළුවන්. මොනවා හෝ සංරක්ෂණ ක්‍රම භාවිත කරලා වෙන අතුරු නිෂ්පාදන හදලා එහෙම නැත්නම් වෙන නිෂ්පාදන වලට ගන්න. ද්‍රව්‍ය විදියට හෝ ඒ අවශ්‍ය තාක්ෂණය පාවිච්චි කරලා මේක කල් තියා ගන්න පුළුවන් නම් සමහර ලාවට අර මිල අඩුපායට එහෙම නැති කාලයකට එහෙම නැත්නම් මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් ආපු අවස්ථාවක මේවා නැවත ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය අතරම තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සමහරවිට මේකට ප්‍රාග්ධානය එහෙම නැත්නම් මේකට ආයෝජනය කරන්න පුළුවන් හැකියාවන් අඩු වැඩි වීම මත මේ වගේ දේවල් ක්‍රියාත්මක වෙන තත්ත්වය ඇත්තටම ටිකක් සීමාකාරී වෙලා තියෙනවා. ඒක ගැටලුවක්. නමුත් මම හිතන්නේ සුළු පරිමාණයෙන් හරි මේ වගේ දේවල් වලට යොමු වෙන්න පුළුවන් නම් මම හිතන්නේ එක විසඳුමක් වෙනවා. මේ වගේ අවස්ථාවක අපිට ඒ අවස්ථාවෙන් ගොඩ එන්න. දෙවෙනි කාරණේ අපි හිතමු නිෂ්පාදකයෙක් වගේ මේ අවස්ථාවේ මොන තියෙන ගැටලු ප්‍රධාන ගැටලුව තමයි ඒගොල්ලන්ට අමුද්‍රව්‍ය නැති. තමන්ගේ නිෂ්පාදනය කරගන්න අමුද්‍රව්‍ය නැහැ. එහෙම නැත්නම් හදපු නිෂ්පාදනය විකුණ ගන්න. ඕකනේ තියෙන ප්‍රශ්නේ. එතකොට දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් නිෂ්පාදනයක් ගත්තොත් ඕක දැන් අපි කරන සුළු මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ වගේම මහා පරිමාණයෙන් මේක කරන අයත් ඉන්නවා. එතකොට ඔය දෙක අපි සංසන්දනය කරොත් අපි සුලභව දකින ප්‍රශ්නේ තමයි මහා පරිමාණයෙන් කරන අය මේකට හොඳ සූදානමකින් කරනවා වසර පුරාම තමන්ගේ නිෂ්පාදනය වෙළඳපොළට දාන්න පුළුවන් මට්ටමක තමන්ගේ හැකියාව පවත්වා ගන්න. එතකොට ඒගොල්ලෝ අර තමන්ගේ අවශ්‍ය අමුද්‍රව්‍ය වගේ දේවල් එහෙම මේ කාලෙ මෙවැනි තත්ත්වයක් යටතේ ප්‍රයෝජනට ගන්න අවශ්‍ය විදියට ගබඩා කරලා තියාගන්න පුළුවන් පහසුකම් ඉවලන්න තියෙනවා. ඒක නිසා මෙවැනි මේ වගේ දැන් අපි හිතුවොත් බලාපොරොත්තු නොවෙච්ච මෙවැනි විපත් අවස්ථාවක උනත් ඒගොල්ලන්ට ප්‍රයෝජන ගන්න අමුද්‍රව්‍ය සමහරවිට ඒගොල්ලෝ ළඟ තියෙනවා. ඒක නිසා එතකොට ඒක දැන් වෙළඳපොලේ තියෙන තරගෙත් එක ගත්තාම අනිවාර්යයෙන්ම මේක සුළු සහ මධ්‍ය පරිමාණයේ මේ එම ව්‍යාපාරික කරන අයට විශාල පහරක් වෙනවා තමන්ගේ නිෂ්පාදන ඉදිරියට කරගෙන යන්න බැරි වෙන එක. මොකද සමහරලාට මේ වගේ අය කරන්නේ මේ මොහොතට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික හොයාගෙන තමන්ගේ නිෂ්පාදනය අරගෙන වෙළඳපොලට දාන්න. ඒක විකුණලා ඊට පස්සේ ඒකෙන් එන ලාභයත් එක්ක ඊළඟ වතාවේ නිෂ්පාදනය කරනවා. ඉතින් අන්න ඒ නිසා දැන් අපි අර මුලින් වතාවෙත් කිව්වා වගේ මේක පාඩමක් කරගෙන අපිට අන්න මේ වගේ දේවල් වලට විසඳුම් හොයාගන්න පුළුවන්. අඩුම තරමේ තමන්ගේ නිෂ්පාදනයේට පාර කීපයකට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික තමන්ට තියාගන්න පුළුවන් පහසුකම් සපයා ගන්නවා. එහෙම නැත්නම් අලෙවික කියන ගැටලුව වලට මොනවා හරි මේ හා සම්බන්ධ මේක අවස්ථාවක් කරගත්ත අවස්ථාවක දැක්කම සමහර වෙලාවල් වලට මේක අවස්ථාවක් කරගෙන තමන්ගේ ව්‍යාපාර විශේෂයෙන් කියනවා නම් ඔය වෙළඳාම් මාකට් වගේ දේවල් වෙන විදිහකට ආරම්භ කරපුවා මේකට හිත විදිහට තමන්ගේ නිෂ්පාදන සකසාගෙන අල්විකරණය කරපුවා. අන්න ඒ වගේ අවස්ථාවලට යොමු වෙන්න පුළුවන් නම් මම හිතනවා ඒක ඉදිරියේදී ප්‍රයෝජනයක් වෙයි කියන කාරණා. එතකොට අපිට මම හිතන්නේ පුළුවන් අර නොකඩවා තමන්ගේ නිෂ්පාදනය වෙළඳපොළට දාන්න සහ ඒ ආශ්‍රිතව තමන්ට ලැබෙන ආදායම ලබාගෙන එහෙම නැති වුණොත් තමයි ඊට පස්සේ දිගින් දිගට ගැටලු මතුවෙන්නේ. සමහරවිට අමුද්‍රව්‍ය ප්‍රශ්න ඊට පස්සේ සේවකීන්ට පඩිනට ගෙවීම වගේ ප්‍රශ්න සමහරවිට මේ අවස්ථාව
ණය මුදල් වගේ ලබාගෙන තියෙනවා නම් ඒ වගේ ඊළඟට ඇති වෙන අතුරු ප්‍රශ්න ඔය වගේ ඔක දිගින් දිගට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා මම හිතනවා මේක අත්දැකීමක් කරගෙන ඒවා සඳහා විසඳුම් හොයාගන්න පුළුවන්. හැම වෙලේම අපි ඇත්තටම සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් මතක තියාගත යුතු කාරණේ තමන්ගේ නිෂ්පාදනයේ ඒකාකාරීව දිගින් දිගට වෙළඳපළට දාන්න පුළුවන් වාතාවරණයක් සකස ගැනීම. එහෙම නැත්නම් අපිට වෙළඳපළේ ඉන්න අනිත් තමන්ගේ නිෂ්පාදන කරන ටික තරඟ කරන්න බැරි වෙනවා. ඒක දැන් අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගත යුතු දෙයක් තමයි වෙළඳපළේ විශාල තරඟයක් තියෙනවා. මොකද තමන් හදන නිෂ්පාදනය තව කීප දෙනෙක් හදනවා. එතකොට පාරිභෝගිකයා බලන්නේ වඩා හොඳ නිෂ්පාදනය මිලදී ගන්න. ඒක නිසා ඒ තරඟකාරීත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒකට අදාළ ක්‍රමෝපායන් පාවිච්චි කරමින් සහ නිවැරදි තාක්ෂණික දැනුම සහිතව වඩා ගුණාත්මක යුතු නිෂ්පාදනයක් වෙළඳපොළට සපයන ගමන්. ඉතින් අන්න ඒ ගැන මම හිතන්නේ අවධානය යොමු කරනවා නම් වඩා හොඳයි. ඊට අමතරව මම හිතන්නේ ඔබට මොන හරි විශේෂිත ගැටලු තියෙනවා නම් මේ සාකච්ඡාවේදී අපි ඒ සඳහා අපිට පුළුවන් මට්ටමින් විසඳුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් බොහොම ස්තුතියි ආචාර්යතුමනි. දැන් මම මේ උතුමාගේ කතාව සහ මම දැන් කල්පනා කරගෙන මගේ ඔළුවට ආපු කාරණාවක් තමයි දැන් අපි දන්නවා රජය විසින් පිටරටින් ගේන භාණ්ඩ ප්‍රමාණය අවම කරලා තියෙනවා. ඒතර පිටරටින් බඩු ගේන එක නවත්තන මට්ටමට ඉදිරියේදී යයිද අපි දන්නේ නැහැ. ඒතර ඒ කියන්නේ අපිට මේ වෙනකොට සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවන් ගත්තොත් එහෙම මේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවන්ට ලොකු අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට ලංකාව තුල අර පිටරටින් ගේන එක වල නැවැත්වීම නිසා. එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි කර්මාන්ත ශේෂ්ත්‍රයෙන් අපි ගමුකෝ. දැන් මම මේ මෑතකදී කරේට ගියාට පස්සේ මට ඕනකම තිබුණා හෙඩ්ෆෝන් එකක් ගන්න. කනේ ගහන් සින්දු අහන්න. දැන් ප්‍රශ්න තියෙන්නේ මේවා නැහැ. හේතුව මොකද දැන් මේවා ගේන්නේ නැහැ පිටරටින්. එතකොට මෙතනම හොඳ අවස්ථාවක් තියෙනවා අපි කොහොමද දැනට මාකට් එකේ තියෙන ක්වොලිටි එකට මේ හෙඩ්ෆෝන් එක හදන්නේ. ඊළඟ ප්‍රශ්නේ තමයි අපි ගොඩාක් ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙනාවා. එතකොට මේ ආහාර ද්‍රව්‍ය අපිට දෙන්න පුළුවන් ආදේශිකය මොකක්ද? මේ ආහාර ද්‍රව්‍ය වලට අපිට දෙන්න පුළුවන් ආදේශිකය මොකක්ද? අපි දැන් මැගී නූඩල්ස් වගේ එකක් ගත්තොත් එම අපි පිටරටින් නම් ගේන්නේ ඉන්දියාවෙන් තමයි මම හිතනවා හදන්නේ. එතකොට ඒ වගේ එකක් අපි ගත්තොත් එහෙමනම් දැන් මේ මැගී නූඩල්ස් වල තියෙන රසයටම දෙන්න පුළුවන්. අපිට නූඩල්ස් එකක් හදන්න පුළුවන්ද? මෙන්න මේක තමයි අපි කල්පනා කරන්න ඕනේ. ඒත් එහෙම අපි කල්පනා කරොත් එහෙම කර්මාන්ත කරුවෝ විදියට වෙනස් විදියට චුට්ටක් හිතන්න ඕනේ. කර්මාන්ත කරුවෝ විදියට ඒ විදියට අපි හිතුවොත් මම හිතන්නේ අපිට මේ දැන් මේ තියෙන වාතාවරණයත් එක්ක සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට තාමත් වැදගත් අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මේ අවස්ථාවෙන් ඕගොල්ලෝ ප්‍රයෝජන ගන්න හිතන්න එතනදී විශ්වවිද්‍යාලයේ අපි ඉන්නවා විසඳුම් දෙන්න. හැබැයි අපිට ඕගොල්ලන්ගේ ස්පෙસિෆික් නැත්නම් අපි කියන්නේ විශේෂිත ප්‍රශ්නය අපිට පැහැදිලිව ලැබෙන්න ඕන. මෙතනදී වෙන්න පුළුවන් නැත්නම් පස්සේදී වෙන්න පුළුවන්. ඉතින් මම කර්මාන්ත ගැන කතා කරපු නිසා මම අපේ පිටවල මහත්තයට ආරාධනා කරනවා. ඇත්තටම මම කලින් කිව්වා වගේ එතුමා හිතන්නේ රට ලෝකය ගැන වෙනස් විදියට. අපි බලමු ඒක වෙනස් විදියට හිතන්නේ කොහොමද කියලා. මොකද මම හිතන්නේ ඒ අදහස් වැදගත් වෙයි ඔබටත් අනාගතය ගැන හිතනකොට. ආචාර්ය සම්පත් මැතිතුමනි බොහොම ස්තුතියි ආරම්භයක් ලබා දුන්නට. ඇත්තටම දැන් අර ඉස්සෙල්ලා මම මුලින් කිව්වා වගේම මේ ප්‍රශ්නේ අපි ධනාත්මකව හිතලා අපේ රටේ තියෙන සම්පත් කොහොමද අපි පරිභෝජනය කළ යුත්තේ කියන පැත්තට යොමු වෙමු. ප්‍රධාන වශයෙන්ම නිෂ්පාදනයක් කරගෙන යනකොට ඇත්තටම අමුද්‍රව්‍ය වල අවශ්‍යතාවයක් අපිට මතුවෙනවා. එතකොට සම්පත් ආචාර්යතුමා කිව්වත් වගේම ගොඩක් වෙලාවට අපි කරන්නේ පිටරටින් ගෙනන අමුද්‍රව්‍ය භාවිතා කරලා නිෂ්පාදන කරන එක. නමුත් අපි මේ වෙනකොට තාම අපි අවබෝධ කරගෙන නැහැ අපේ රටේ තුල තියෙන සම්පත් පිළිබඳව. මොකද ගොඩක් වෙලාවට අමුද්‍රව්‍ය පමණක් නෙවෙයි ස්වාභාවිකව ලැබෙන හිරු එළිය ජලය මේ වගේ දේවල් අවුරුද්ද පුරා කිසිම අඩුවක් නැතුව ලැබෙනවා. දැන් අපි හිම මිදෙන රටකට ගියොත් සාමාන්‍යයෙන් සැප්තැම්බර් ඉඳලා මාර්තු මාසයේ වගේ වෙනකන් ගොඩක් වෙලාවට අයිස් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට
වගා කිරීමක් සිද්ධ කරගන්න බෑ. අමුද්‍රව්‍ය පොළවෙන් හාරලා ගන්නවා නම් ඒවා ගන්න අමාරුයි. නමුත් ලංකාව පළවෙනියටම ශ්‍රී ලාංකික පුරවැසියන් විදියට අපි හිතන්න ඕන දෙයක් තමයි අපේ රට තුල තියෙන අපේ රට හරි පින්වන්ත රටක්. ඒකේ අපිට ගොඩක් සම්පත් තියෙනවා කියන එක. ඉතින් ඒ නිසා නිෂ්පාදන ශාස්ත්‍රය ගත්තම ප්‍රධාන වශයෙන්ම අපේ තියෙන සම්පත් වලට අගය එකතු කිරීම සිද්ධ කරන්නේ හරි අඩුවෙන්. ඉතින් අපේ විශ්වවිද්‍යාලෙත් අපේ අරමුණක් වෙලා තියෙන්නේ මේ දේශීය සම්පත් වලට අගය එකතු කිරීම කියන එක. ඉතින් ඒ හින්දා මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනාගෙන් මම ඉල්ලා සිටින්නේ තමන් කරන නිෂ්පාදනයට අදාළව අපේ දේශීය සම්පත් අපිට යොදා ගන්න පුළුවන් දේ මේ වෙලාවේ කල්පනා කරන්න. ඉතින් දේශීය සම්පත් ඒක වෙන්න පුළුවන් ආහාර නිෂ්පාදනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සෙරමික් ඉන්ඩස්ට්‍රි එක වෙන්න පුළුවන්. තව වෙන ඕනෑම නිෂ්පාදන කාර්යයන් වලට අපේ රට තුල තියෙන සම්පත් යොදාගන්නේ කොහොමද කියන එක මේ වෙලාවේ කල්පනා කරන්න කියන එකයි මම ඉල්ලා සිටින්නේ. මෙතෙන්දි තව දෙයක් කතා කරන්න ඕන. ඇත්තටම UBL සෙල් එක හරහා විශ්වවිද්‍යාලයේ තියෙන අපේ පීඨ තුල තියෙන සම්පත් ඕගොල්ලොන්ගේ ව්‍යාපාර දියුණු කිරීම සඳහා ලබා දෙන්න අපි ඕනම වෙලාවක බැඳී සිටිනවා. ඉතින් එතෙන්දී දැනට අපි ඇනලිටිකල් සර්විස් සෙන්ටර් එකක් ආරම්භ කරලා තියෙනවා. ඕගොල්ලොන්ගේ අවශ්‍ය නිෂ්පාදනවල ක්වොලිටි එක චෙක් කරන්න පුළුවන් අපේ යුනිට් එකෙන්. ඒ වගේම ඕගොල්ලොන්ට ආහාර සහ ඒ නිෂ්පාදන වෙන්න පුළුවන් වෙනත් නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. ඕගොල්ලොන්ට උපදේශන සේවාවක් අවශ්‍ය නම් ඒකත් ලබා දීම සඳහා අපි බැඳී සිටිනවා. ඒ වගේම දැන් මෙතෙන්දී සඳහන් කරා සමහර නිෂ්පාදන වලට යෑමේදී අලුත් තාක්ෂණය යොදා ගන්න වෙනවා. මම උදාහරණයක් විදිහට කියන්නම්. දැන් ජනක මහත්මයා සඳහන් කළා ආහාර කල් තබා ගන්න පුළුවන් ක්‍රම. මේ වෙද්දී සමහරලාට ඕගොල්ලොන්ට ඩ්‍රයර් එකක් වගේ එකක් හදා ගන්න අවශ්‍ය වෙන්න පුළුවන්. අපේ තුල අපිට අපේ විශ්වවිද්‍යාලයේ සම්පත් භාවිතා කරලා අපිට පුළුවන් අන්න ඒ වගේ දේවල් කරලා දෙන්න. උදාහරණයක් විදිහට ගම්මිරිස් වේල ගන්න ඩ්‍රයර් එකක් අපිට හදලා දෙන්න පුළුවන්. අපි දැන් මේ වෙලාවේ නිෂ්පාදනය කරගෙන යනවා පැණි උණු කරලා එකම තත්ත්වයේ පැණි වල ක්වොලිටි එක තබා ගන්න පුළුවන් මැෂින් එකක්. ඉතින් ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නිෂ්පාදනය කරන දේ තුල ඒක ආහාරයක් වෙන්න පුළුවන් යම් දෙයක් වෙන්න පුළුවන් ඒකේ ගුණාත්මක භාවය එකම විදියට තබා ගන්න. ඊළඟට අර හැඳින්වීමේදී සඳහන් කරපු කැලිකසල ප්‍රශ්නයට විශේෂයෙන්ම ලංකාවේ තියෙන ප්‍රශ්නයක් තමයි පොලිතින් භාවිතය. ඉතින් ඒ සඳහා මම සහ මගේ පර්යේෂණ කටයුතු වලට සම්බන්ධ වෙච්ච සිසුන් ආශ්‍රිතව මම මේ වගේ නිෂ්පාදනයක් සිද්ධ කළා. මම මේවා පෙන්වීමෙන් ඇත්තටම අරමුණු කරන්නේ ඕගොල්ලොන්ටත් ඕගොල්ලොන්ගේ ආත්ම ශක්තිය වැඩි කරලා මේ වගේ නිෂ්පාදන වලට යන්න පුළුවන් කියලා. මේක මම නිෂ්පාදනය කරලා තියන්නේ අපි අයින් කරන පොලිතින් භාවිතා කරලා ඒකට ගල් කුඩු එකතු කිරීමෙන්. ඉතින් මේක සඳහා ඇත්තටම යොදාගෙන තියෙන අමුද්‍රව්‍ය ගත්තම අමුද්‍රව්‍ය වලට වියදමක් අපිට යන්නේ නැහැ. ඉතින් මේකේ ගුණාත්මක භාවය ගත්තම සාමාන්‍යයෙන් ඕගොල්ලෝ පොළොවට අල්ලන ගලකට වඩා මේකේ ශක්තිය වැඩි. අපි අපේ පර්යේෂණ ලැබ්ස් වල මේක චෙක් කරලා මේකේ අනිත් අපිට මේකට අවශ්‍ය මේකට කොච්චර වතුර උරා ගන්නවද මේකේ තියෙන අපි කියන කම්ප්‍රෙසිව් ස්ට්‍රෙන්ත් මේ වගේ දේවල් අපි මැනලා තියෙනවා මේකේ. ඉතින් මේක මේ වගේ මේ දේවල් නිෂ්පාදනය කරන්න අපිට පුළුවන් කියන එකයි මම මේ වෙලාවේ මේ මෙතන තියෙන්නේ මේක ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් අපි සිප්පි කටු ගොඩක් වෙලාවට මුහුදු වෙරළේ තියෙනවා. අපි ඉංග්‍රීසියෙන් මේකට කියන ඔයිස්ටර් සෙල්ස් කියලා. මේ ඔයිස්ටර් සෙල් එකක් භාවිතා කරලා මේ අපේ දත් කුහර පොරවන්න පුළුවන් සංයෝගයක් මම හදලා තිනවා. අපි මේක ඇත්තටම සාමාන්‍යයෙන් ඕගොල්ලෝගේ අපේ ඇටකටු දත් මේවා ඔක්කොම හැදිලා තියෙන්නේ හයිඩ්‍රොක්සි ඇපටයිට් කියන රසායනික සංයෝගයෙන්. ඉතින් හයිඩ්‍රොක්සි ඇපටයිට් වලට සමාන සංයෝගයක් මම මේ ඔයිස්ටර් සෙල් භාවිතා කරලා රසායනික ක්‍රමයක් භාවිතා කරලා ඒකේ පිරිසුදුභාවය 99%කට වඩා වැඩි පිරිසුදුභාවයක් තියෙන දෙයක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් මේවා අපි අපේ විද්‍යාගාර තුල අපි නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේ විශ්වවිද්‍යාලයෙන් එළියේ ඉන්න ඕගොල්ලොන්ටත් මේ වගේ දේවල්
සිද්ධ කරන්න පුළුවන් කියන එක තමයි මම මේ වෙලාවේ සඳහන් කරන්නේ. තව එක දෙයක් අපි ඔක්කොම දන්නවා ලංකාවේ දැන් මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ තනකොළ. මේ වතු වල තනකොළ හැදිලා ඇත්තටම කිසිම වගාවක් කරගන්නත් බෑ. ලොකු ප්‍රශ්නයක් ඒක. ඉතින් මම මගේ සිසුන් එකතු කරගෙන මේකට විසඳුමක් විදිහට අපි පේපර් මැටීරියල් එකක් හැදුවා. මේ තියෙන්නේ මේ පේපර් මැටීරියල් එක. ඕගොල්ලෝ දන්නවා ලංකාවේ ඇත්තටම පේපර් ඉන්ඩස්ට්‍රි එකක් නැහැ. අපි කරන්නේ ගොඩක් වෙලාවට පිටරටින් ගේන එක පේපර්ස්. ලංකාවේ පේපර්ස් හදන කම්පැනියක් නැහැ. සාමාන්‍ය කියන්නේ සුළු හා මධ්‍යම ප්‍රමාණයෙන් මේ වගේ දේවල් හදන කට්ටිය ඉන්නවා. මට ඇත්තට මේ ළඟදී දවසක මගේ මේ නිෂ්පාදනය ගැන ආරංචි වෙලා දැරණියගල සුළු ව්‍යාපාරයක් කරගෙන යන පුද්ගලයෙක් ආවා. හරි ලස්සනට මේ වගේ බෑග්ස් ඒ වගේම ඕනනම් වෙඩින් කේක්ස් දාන පෙට්ටි වගේ දේවල් එයා නිෂ්පාදනය කරනවා. එයාගේ සම්පූර්ණයෙන් එයා මට කියපු විදිහට මුළු කම්පැනියටම ඉන්නේ 5 දෙනෙක් වගේ. එතකොට ගොඩක් වෙලාවට රෝ මැටීරියල්ස් උදාහරණයක් විදිහට කෙසෙල් එයා භාවිතා කරනවා. කෙසෙල් වලට එළියේ ගමේ ඉන්න මිනිස්සු කෙසෙල් වලින් පල්ප් එක හදලා එයාට ගෙනත් දෙනවා. එතකොට එයා ළඟ තියෙන තාක්ෂණික දැනුමෙන් එයා ඒක නිෂ්පාදනය කරලා මාකට් එකට දාන විදිහට තමයි එයා කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් පෙන්වීමෙන් මම අරමුණු කළේ ඕගොල්ලොන්ට නිෂ්පාදන ක්ෂේත්‍රයේ කඩාවැටීමක් තියෙනවා කියලා බය වෙන්න එපා. කාලයක් කියයි අපිට. නමුත් මේ හොඳ විදිහට අපි ක්‍රමවේදයක් හදගෙන විශ්වවිද්‍යාලයේ සහයෝගයත් අරගෙන ඕගොල්ලොන්ගේ ව්‍යාපාරය ඉස්සරහට අරන් යන්න සූදානම් වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඔව් ඊළඟට අපිට එන ප්‍රශ්නේ තමයි දැන් අපි සංචාරක ශාස්ත්‍රය ගැන කතා කරා අපේ රුවන් මහත්තයා. ඉතින් මෙතනදී ගත්තොත් එම සුළු හා මධ්‍යම ප්‍රමාණ ඒ ව්‍යවසායකින් මේ කර්මාන්ත කරුවා සංචාරක ශාස්ත්‍රයට එන්න හදනකොට ඒගොල්ලෝ හැම වෙලේම දෙන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලන්ට මේකට ටිකක් එන්න අපහසුයි කියන ප්‍රශ්නේ හැම වෙලේම ඉදිරිපත් කරනවා. ඉතින් රුවන් මහත්තයා අපිට කියන්න දැන් සුළු හා මධ්‍යම ප්‍රමාණ කර්මාන්ත කරුවන් විතර ඒ විශේෂයෙන් ඉන්නවා ආහාර නිෂ්පාදනය කරන අය. ඊට පස්සේ සවුනියර්ස් නැත්නම් අර මේ ස්මාර්ට් වලට මතක සටහන් හදන අය ඒ වගේ කට්ටිය ඉන්නවා. ඒතොර ඒගොල්ලොන්ගේ තිබිච්ච ප්‍රශ්න තමයි කොහොමද අපි මේ ටූරිස්ට්ලාට මේක විකුණන්නේ කියන්නේ. එතකොට ඒ විකුණන්න බැරි වෙනවා නම් හේතුව මොකක්ද? විකුණන්න ඕන නම් අපේ මේ කර්මාන්ත කරුවන් කල යුත්තේ කුමක්ද කියන අදහස තිබුත් මම හිතන්නේ වඩා වැදගත්. බොහොම ස්තුතියි සම්පත් මහත්තයා නැවතත් අවස්ථාව ලබා දුන්නාට මම හිතන්නේ දැන් මේ අහපු ප්‍රශ්නේ විශේෂයෙන් දැන් මතු කරපු ප්‍රශ්නේ ටිකක් මේ අලෙවිකරණය සම්බන්ධ ගැටලුවක්. එතකොට දැන් නිෂ්පාදනයක් අපි දැන් අපේ ආචාර්ය ජගත් පිටවල මහත්මයා සඳහන් කරා වගේ අපි යම්කිසි නිෂ්පාදනයක් කරනවා නම් දැන් උදාහරණයක් විදිහට මෙතන පෙන්වන නිෂ්පාදන කීපයක්ම එතනදී මම හිතන්නේ අපි මූලික වශයෙන්ම අපි සලකා බලන්නට අවශ්‍යයි. දැන් උදාහරණයක් විදිහට මේ ගඩොලක් මෙතන පෙන්වුවා. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් මේක මම හිතන්නේ අපි අර බිම අතුරන ගඩොලක්. ඉතින් මේ වගේ ගඩොල ඕන තරම් තියෙනවා. එතකොට මේ වගේ ගඩොල් හදන අමුද්‍රව්‍ය ඕන තරම් තිබෙනවා. එතකොට මේවා අතරේ දැන් අපි තවත් ගඩොලක් හදනවා නම් උදාහරණයක් විදිහට දැන් සම්පත් මහත්තයා මත කරා වගේ සංචාරකයෙක්ට තමන්ගේ ගෙදරට ගෙනියන්න මතක සමරු නිෂ්පාදනයක් මිලදී ගන්නට අවශ්‍යයි නම් එහෙම දෙයක් නම් අපි හදන්න බලාපොරොත්තු වෙන දැන් මේ තියෙන ඒවාට වඩා වෙනස් දෙයක් අපි කියනවා ඒකට විවිධාංගික එහෙම නැත්නම් වෙනස් අපි කොච්චර වෙනස් වෙනවද කියලා ඩිෆරන්සියේෂන් කියලා. ඒක නිෂ්පාදනයේ පෙනුමින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වටිනාකමෙන්, ප්‍රමාණයෙන්, මිලෙන් මේකිට මොනම ක්‍රමයකින් හරි කමන්නේ අපි මම හිතන්නේ අපිට ආවේනික වුණු යම්කිසි විශේෂ දෙයක් අපේ නිෂ්පාදනයේට එකතු කරගත යුතුයි. උදාහරණයක් විදිහට දැන් මේ ඉවත දාන අමුද්‍රව්‍ය වලින් තමයි මේ ගඩොල නිෂ්පාදනය කරලා තිබෙන්නේ. ඒ වගේම එහි ශක්තිය පිළිබඳව කතා කරා. එහෙම බලුවම දැන් අපි අපේ නිෂ්පාදනයේට මම හිතනවා ඒක සෝනි එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංචාරකයෙක්ට දෙන පෝස්ට් කාඩ් එකක් වෙන්න පුළුවන්, ෆොටෝ එකක් වෙන්න පුළුවන්. දැන් අපි ලෝකේ දැන් සංචාරකයන්ට අපි දකිනවා සමහර වෙලාවට අර ඒ ප්‍රදේශවල තමන්ගේ පාරම්පරික ඇඳුම් ආයිත්තන් පැළඳලා ෆොටෝ එකක් ගන්න අවස්ථාවක් උඟක් තැන්වල තියෙනවා. ඒක ලොකු මිලක් වෙන්නේ නැහැ. නමුත් මම කියන්නේ එයින් යම්කිසි පණිවිඩයක් යනවා ලෝකෙට. ඒත් එක්කම එතන යම්කිසි අර මම කතා කරපු වෙනස්කම කියන එක
තිබෙනවා. ඉතින් දැන් සම්පත් මහත්තයා මතු කරපු ප්‍රශ්නේ තමයි මම විශේෂයෙන් උත්තර දුන්නේ. ඉතින් ඒ කියන ගුණාත්මක එහෙම නැත්නම් මිලෙන් එහෙම නැත්නම් එනුමෙන් මේ හැම දෙයකින්ම වෙනස් සහ අගයක් වැඩි වෙන එකතු වෙන නිෂ්පාදනයකට අපි යොමු විය යුතුයි. නමුත් විශේෂයෙන්ම මෙතන මම ඒත් එක්කම සඳහන් කරන්නට අවශ්‍යයි මම හිතන්නේ දැන් මෙතන ඇති සංචාරක ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල නිරත වෙන කට්ටිය දැන් ප්‍රශ්නේ අතර මූලිකම ප්‍රශ්නේ මෙතන තියෙන දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ සංචාරකයෝ එන්නේ කවදද කියන එක. ඒක තමයි අපිට තියෙන ගැටලුව. දැන් සංචාරකයෝ එන එක නැවතිලා තියෙන්නේ. මේක තමයි මිලියන් ඩොලර් ක්වෙස්චන් කියලා අපි කියනවා. දැන් තියෙන දරුණුම ප්‍රශ්නේ මේ වෙනකොට අපිට තියෙන්නේ කවදද සංචාරකයෝ එන්නේ කියන එක. දැන් සංචාරකයෝ නැන්නේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒ ප්‍රශ්නෙට මම උදේ නැගිටලා කල්පනා කරා දැන් මොනවද කියන්නේ කියලා. ඒකට මටත් උත්තරයක් නැහැ. ඒ මොකද කියනවනම් මේ මම ඉස්සලා මම නවත්තපු තැනින් ආයි මම යන්න කැමතියි. මම කිව්වා ට්‍රස්ට් කියලා. විශ්වාසය කියන එක. අන්නේ විශ්වාසය 100%ක් ගොඩ නැගින දවසට සංචාරක වෙනවා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මේ අපේ වෛද්‍ය අංශවල විශේෂඥයෝ කියනවා මේ අපි කියන වැක්සින් එක කියලා යම්කිසි එන්නතක් නිෂ්පාදනය වෙනවා නම් තව මාස 12ක් 18ක් විතර අවුරුදු දෙකක්වත් 24ක් විතර ගත වෙයි කියලා. එහෙම වැක්සින් එකක එන්නතක් නිෂ්පාදනය වෙලා ඒ එන්නත මුළු ලෝකෙම තිබුණොත් 100%ක්ම මිනිස්සු කිසිම බයක් නැතුව සංචාරය කරයි. එහෙම නැත්නම් දැන් අපි අගෝස්තු 1 වෙනිදා ඉඳලා මම ඉස්සර සඳහන් කරා වගේ අපි අපේ ගුවන්තොටුපළ නැවත විවෘත කරනවා සංචාරකයින්ට. හැබැයි යම්කිසි අපි විශේෂ මඟ පෙන්වීම එහෙමත් නැත්නම් අපි කියනවා නීති රීති මාලාවක් ඉදිරිපත් කරලා තිබෙනවා මේ අගෝස්තු 1 වෙනිදා ඉඳලා. විශේෂයෙන් දැන් මම ගත්තොත් දැන් මෙතන ඉන්නවද දන්නේ මේ ටුක් ටුක් කියලා අපි කියන්නේ මේ 3 wheel වලට එහෙම තාම අවසර දීලා නැහැ. ඒ කියන්නේ විශේෂ විධිවිධාන යටතේ තමයි මේ කර්මාන්තය නැවත පටන් ගන්නට බලාපොරොත්තු වෙන්නේ. එතනදී අපි මම හිතනවා අපි අනවශ්‍ය කරදරවල වැටෙන්නට නරකයි. මොකද දැන් අපිට පේනවා විශේෂයෙන්ම චීනය, දකුණු කොරියාව වගේ රටවල දැන් අපිට විශේෂයෙන් වැඩිපුර සංචාරකින් රටවල නැවතත් මේ වෛරසය හිස එසවීමේ තත්ත්වයක්. ඉතින් ඒවත් එක්ක අපි ප්‍රවේශම් විය යුතුයි. අපි ව්‍යාපාරයකට නැවතත් ප්‍රවේශ වෙනකොට මේ කියන සෞඛ්‍ය අංශ වලින් එහෙම නැත්නම් අනිකුත් දැන් සංචාරක සංවර්ධන අධිකාරිය වගේ ඔය කියන අංශ වලින් ලබා දෙන උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපැදලා මේ ව්‍යාපාරයෙන් නැවතත් පැමිණෙන්න. ඒත් එක්කම මම තව සුබදායි පණිවිඩයකින් මගේ මේ වචන කීපය අවසන් කරන්න කැමතියි. ඒක තමයි දැන් අපි ලොක් වෙලා හිටියා. උදාහරණයක් විදිහට මම පුද්ගලිකව මගේ ගෙදර අපි දරුවෝ අපි සම්පූර්ණ මාස 3ක් එළියට යන්න නැතුව හිටියා. ඉතින් එහෙම මිනිස්සු හිර වෙලා ඉන්නවත් එක්කම අපි පුදුම ප්‍රෙෂර් එකක ඉන්නේ. අපිට හම්බෙන පළවෙනි අවස්ථාවෙම අපි එළියට යනවා. අපි සංචාරයකට යනවා. ඒක බොහොම සුබ පණිවිඩයක් අපිට තියෙන. ඒ මොකද අපිට ලැබෙන පළවෙනිම අවස්ථාවේ අපි යනවා සංචාරයකට. අපි ගිහිල්ලා අර ඉස්සර වගේ විනෝද කටයුතු වල නිරත වෙන්න අපි ඒක මේ මිනිස්සුන්ගේ අලුත් තැනකට යන්න එහෙම නැත්නම් අලුත් අත්දැකීමක් ලබන්න තියෙන අර ඒ තියෙන අපි කියනවා මේ ඒ හැඟීම කියන එක ඔය අපි ලොක්ඩවුන් වෙනවත් එක්ක අපි හිර වෙනවත් එක්ක ඒක වැඩි වෙනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාව මම හිතන්නේ අපිට අලුත් අවස්ථා නිර්මාණය වෙන තත්වයක තමයි අපි තවම ඉන්නේ. හැබැයි මම ඉස්සෙල්ලත් කිව්වා වගේ ඒ දවස හරියටම කවදද කියන එක අපි තාම පැහැදිලි දවසක් දකින්නේ නැහැ. සම්පත් මහත්තයා ඔබට. ඒක තමයි දැන් මම එතනින්ම පටන් ගත්තේ මෙතුමා කතා කරා ටුක් ටුක් කියන එක. ඒතේ තාම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මේ සංචාරකයන්ට ඒකේ යන්න කියන එක. 3 wheelerනේ අපි ටුක් ටුක් කියන්නේ මම හිතන්නේ 3 wheel වෙන්න ඕනේ. ඔව්. එතකොට දැන් මම ඒකට පොඩි උදාහරණයක් එක්ක මේක මේ ලංකාවේ සිද්ධියක් නෙමෙයි. මේක මේ ඇමරිකාවේ එකක්. ඒගොල්ලෝගේ සංස්කෘතියත් එක්ක ඒගොල්ලෝ අත්දැක බලපු ක්‍රමයක් මම ඔයගොල්ලන්ට කියන්නම් මේ හිත වෙනස් විදිහට හිතන්නේ කොහොමද කියලා කියන්නේ. එතන අපි දන්නවා දැනට තියෙනවා Uber කියලා එකක් තියෙනවා. Uber වලින් අපිට මේ කොළඹ නම් Uber වලින් Uber කෝල් එකක් දීලා අපිට ගෙන්න ගන්න පුළුවන්. අපේ ගෙදරටම කෑම වේන. එතකොට දැන් මේ Uber කියන එක ඇමරිකාවේ ගත්තොත් එම මම හිතන්නේ මේවත් මොනවද මේ ටුක් වගේ සේවයකුත් තියෙනවා. එතකොට මේකේ දෙන එක්ස්පීරියන්ස් එක නැත්නම් මේකේ දෙන අත්දැකීම තමයි ටුක් එකට නැග්ගට පස්සේ ඔයගොල්ලෝ දන්නවා ඇමරිකාවේ රැප් කියන එක ගොඩක් ප්‍රසිද්ධයි. රැප් songs කියන එක, රැප් සින්දු කියන එක. එතකොට මේ ටුක් කියන එකට නැත්නම් ඒගොල්ලෝගේ ටැක්සියට නැග්ගට පස්සේ මෙතන දෙන අත්දැකීම තමයි ඒ ඩ්‍රයිවර් විසින් ඒගොල්ලෝගෙන් අහනවා ඔයගොල්ලෝ කැමතිද සින්දුවක් අහන්න මේ යන ගම. ගොඩක් වෙලාවට සින්දු අහන්න කැමතියි. හැබැයි හිතා ගන්න බැරි විදියට මේ ඩ්‍රයිවර් ඒගොල්ලන්ට රැප් එකක් කරලා පෙන්නනවා.
එතකොට දැන් මේ රැප් එක නිකන් හරියට දැනට ලෝකේ ඉන්න ඉතාමත් දක්ෂ රැප් ආටිස්ට් කෙනෙක් කරන විදිහට මෙයා ඒක රැප් කරනවා. එතකොට අර නැගපු එක්කෙනාට පුදුම ආසාවක් ඇති වෙනවා මේක යන්න. ඒක බලන්න මිනිසුන්ගේ මනසට නැත්තම් මිනිස්සු හිතන මතන තැනට මේගොල්ලෝ කොහොමද ආමන්ත්‍රණය කරන්නේ. අන්න එහෙම තමයි අපි මම හිතන්නේ අපි වෙනස් විදිහට හිතනවා මේ දැන් මේ උදා වෙලා තියෙන අවස්ථාවේ අපි ගොඩක් අවස්ථාවන් තියෙනවා බිස්නස් කරන්න. එතකොට අපි ඔන්න ওই විදිහට වෙනස් තැනකට අපි යන්නේ කොහොමද කියන එක තමයි අපි මේ හැමෝම අපේ කතිකාචාර්යවරුන් කියන උත්සාහ දරුවේ. ඉතින් දැන් අපි 11 වෙලා තියෙනවා අපි ඇත්තට මේක පැය එකමාරක සාකච්ඡාවක් විදිහට යන්නේ. මම දැන් අවස්ථාව දෙනවා මේකට සහභාගී වෙලා ඉන්න ඕනෑම කෙනෙකුට ඔයාලට තියෙනවා නම් ප්‍රශ්නයක් ඔයගොල්ලෝගේ මයික් එක අන්මියුට් කරලා අපෙන් අහන්න අපිට මේ වෙලාවේ දෙන්න පුළුවන් උත්තරයක් තිබුණා මේ වෙලාවේ දෙනවා. එහෙම දෙන්න බැරි වුණොත් ඉතින් අපි ක්ලියර් කරන අපේ ඒකට උත්තරේ බොහොම ඉක්මනින් ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඉතින් ඔයගොල්ලන්ට අවස්ථාවක් දෙනවා අපෙන් ප්‍රශ්න කරන්න මේ වෙලාවේදී. අයිබෝන් මම ධනුෂ්ක කිංස්ටාගම බණ්ඩාරල මම කරන්නේ ඇඟලුම් ශේෂත්‍රයේ මට තියෙන ප්‍රශ්නය තමයි දැන් අපිට මම ඉන්ඩස්ට්‍රී හිටියට මට සමහර දේවල් ගැන මේ සාමාන්‍ය මේ කියන්නේ දැන් සාමාන්‍ය මැනේජ්මන්ට් එක ගැන පැත්තෙම ටිකක් මදි කියලා දැන් එහෙම අපිට ඒකට ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් දාගන්න පුළුවන්ද ඒ වගේ මොන හරි කියලා මට ප්‍රශ්නයක් තියෙන්නේ. ඔව් ඔයා කෘෂිකර්ම ශේෂ්ත්‍රය සම්බන්ධ කෙනෙක් නේද? නෑ ඇඟලුම් කරන්නේ. ඔව් මම ගාමන්ට් එකක් කරන්නේ. ඒ සම්බන්ධයෙන් අපිට කරන්න පුළුවන් දේ එක දැන් ඇඟලුම් ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ විශේෂීකරණය වුණ කතිකාචාර්යවරු නැහැ. හැබැයි අපිට පුළුවන් ඕගොල්ලෝගේ කණ්ඩායමක් ඉන්නවා නම් අපිට කිව්වොත් ඒ ඇඟලුම් ශේෂ්ත්‍රයට අදාළ විශේෂඥයෙක් ගෙනල්ලා විශ්වවිද්‍යාලයේ තුලම ඔයගොල්ලන්ට අවශ්‍ය දැනුම ලබා දෙන්න. හැබැයි අපිට අවශ්‍ය වෙන්නේ ඔයගොල්ලෝ අපිට කියන්න කී දෙනෙක් ඉන්නවද මේකට කී දෙනෙක් සහභාගී වෙන්න පුළුවන්ද අපිට ඒ ඇඟලුම් ශේෂ්ත්‍ර සම්බන්ධ විශේෂඥයෙක් ගෙනලා අපි දිනයක් දාගෙන අපි ඒක කරමු. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ අපිට සහායක දෙන්න පුළුවන්. මම හිතන්නේ මේ එතන මට පැහැදිලි වුණ විදිහට දැන් ඇඟලුම් ශාස්ත්‍රයේ එතුමාගේ ව්‍යාපාරයේ කටයුතු නිරත වෙන්නේ. හැබැයි එතුමාට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ආයතන පරිපාලනය වගේ තමයි තේරුනේ. ඒකෝට මම හිතන්නේ මේ දැන් අපි කොහොමද EPF ETF ඊට පස්සේ ස්ටාෆ් තමන්ගේ ඒගොල්ලන්ගේ මොටිවේෂන් මේ වගේ මම හිතන්නේ ගැටලුවෙන් මට මතුනේ. එහෙමනම් මම හිතන්නේ අපිට මේ සම්පත් මත සඳහන් කරා වගේම අපිට එක දවසක වගේ ඒ වගේ එක වර්ක්ෂොප් එකක් මම හිතන්නේ දවස අපි දන්නේ නැහැ තාම කවදාද කියලා ඒ අවසර ලැබුණ දවසක අපිට ඒ වගේ කරන්න පුළුවන් සංවිධානය කරලා අපේ මේ ව්‍යාපාර සම්බන්ධීකරණ එකකේනුත් විශ්වවිද්‍යාලයේ හැටියට ඊට අමතරව විශේෂ සුසුකමක් විදිහට මම හිතන්නේ අපි අපේ විශ්වවිද්‍යාලයෙන් මීට කලින් මැනේජ්මන්ට් ඩිප්ලෝමා කියලා වැඩසටහනක් අපි පවත්වගෙන ගියා. මම හිතන්නේ බොහොම දුරේ අපි නැවත ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වෙනවා. හැබැයි ඉතින් ඒකට අපේ මේ තත්වයන් නැවත යථා තත්වයට පත් වුණායින් පස්සේ ඔය ඒක තමයි අපි එමනම් මැනේජ්මන්ට් පැත්තෙන් අපිට බොහොම හොඳ කතිකාචාර්ය මණ්ඩලයක් ඉන්නවා මැනේජ්මන්ට් සම්බන්ධයෙන් කතා කරන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි තාක්ෂණය පැත්තෙන් කතා කරන්න ගියොත් තමයි මම කිව්වේ අපිට අවශ්‍ය වෙන සමහර විට පිටින් අපිට කෙනෙක් ගෙන්වීමට නැතුව මැනේජ්මන්ට් මාකටිං ඊට පස්සේ ඒ පැත්ත සම්බන්ධයෙන් අපිට හොඳ කතිකාචාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ නිසා අපිට ඒකට සහාය ලබා දෙන්න පුළුවන්. හොඳයි වෙනත් ප්‍රශ්න තියෙනවා නම් අපි ඉදිරිපත් කරන්න. දැන් වර්ක්ෂොප් එකක් දාගත්තොත් අපිට දැන් අර මේ මැනේජ්මන්ට් පැත්තයි එතකොට ඉන්ඩස්ට්‍රි පැත්තෙන් තියෙන අනිත් ප්‍රශ්න හැම එකක්ම දාගන්න පුළුවන් අපිට දැන් අපේ ඇඟලුම් ශාස්ත්‍රයේ දැන් අර ගෲප් එකකුත් තියෙනවා ඇඟලුම් මහගෙදර කියලා. එතකොට ඒකේ මේ ඉන්න ඔක්කොම ටික එකතු කරගත්තොත් අපිට දවසක් දාගෙන ඒ සම්බන්ධව තියෙන ප්‍රශ්න මේ සාකච්ඡා කරගන්න පුළුවන් නේද සර්? අපි එහෙම කරමු. අපි එතකොට මෙහෙම කරන්න අපේ අර ව්‍යාපාරික සම්බන්ධීකරණ ඒකට ඔයගොල්ලෝගේ කවුරු හරි කෙනෙක් අපිට ඔයගොල්ලෝ සහභාගී වෙන කට්ටිය අපිට සඳහන් කරලා අපිට ලින්ක් එකක් එවන්න. ඊට පස්සේදී අපි මේ ඔයාලට අවශ්‍ය ප්‍රශ්න සඳහන් කරලා අපිට යන්න එවුවොත් බොහොම හොඳයි මේ වැදගත්ම ප්‍රශ්න ටිකක්. ටිකක් පහසු වේ අවශ්‍ය අට්ටි තෝරගන්න. ඊට පස්සේ මේ විදිහට උනත් අපිට මේ වගේ සාකච්ඡාවක් කරන්න පුළුවන්. මේකට කරන්න පුළුවන්. බැරි වුණත් මේ විදිහ සාකච්ඡාවක් අපිට ගෙනන්න පුළුවන්. ඒ නිසා අපි ඒක සහායක අනිවාර්යයෙන් ලබා දෙන්න. අපිට පොඩි ලියුමක් එවුවොතින් කිසි ප්‍රශ්නයක් නැහැ අපිට කරන්න පුළුවන්. ඒ නැතත් අපේ මැනේජර් මහත්මියට කෝල් එකක් දීලා කිව්වොතින් මෙන්න මේ කට්ටිය තමයි ඉන්නේ
මේ මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා මේගොල්ලෝ අනිවාර්ය සහභාගී වෙනවා. අපි එතකොට ඒ වෙනුවෙන් ඔයගොල්ලන්ට ඒක හදලා දෙන්න. එතකොට අපිට මේක දැන් එහෙම මොන හරි ඒ සම්බන්ධ පාඨමාලාවක් වගේ කරලා ඒක ඒ සම්බන්ධ සහතියක් වගේ ගන්න හැකියාවක් තියෙනවද මේ මැනේජ්මන්ට් එහෙම පුළුවන්කමක් තියෙනවද? මැනේජ්මන්ට් ෆැකල්ටි එහෙම මාස 6 අවුරුද්දේ වගේ පාඨමාලාවන් අපි ගාව තියෙනවා. ඒකට ඒක ඔයගොල්ලෝ ගෙවලා කරන්න ඕන වැඩක්. බලලා කරන්න ඕනේ නේද? එහෙමත් අපිට කරන්න ඕන නම් කරන්න පුළුවන් නේද සර්? එහෙම තියෙනවා. ඔව් විස්තර ටිකක් එහෙමත් අවශ්‍ය වෙනවා. ඔව් අනිත් එක අපිට කරන්න පුළුවන් තව දෙයක් තියෙනවා මේ වගේ අපි වැඩමුළුවක් පැවැත්වුවොත් එහෙම ඔයගොල්ලෝ මේ වැඩමුළුවට සහභාගී වුණා ඒකේ සාකච්ඡා කරේ මේ දේවල් කියලා අපිට ලයිස්ට්ගත කරලා අපිට දාලා සහතිකයක් අපිට ලබා දෙන්න පුළුවන් ඔයගොල්ලෝ සහභාගී වුණා කියලා විශ්වවිද්‍යාලයට. මම හිතන්නේ ඒක තව ටිකක් ඒකත් හොඳ වේ ඔයගොල්ලන්ට මේ අර වගේම. හොඳයි සර් හොඳයි. thank you සර්. වෙන ප්‍රශ්න මොකුත් තියෙනවද අපි සහභාගී වෙන අයගේ? මොනේ? සර් මම හර්ෂන් දිස්නායක සර් කතා කරන්නේ. සර් මේ සර් අබනික පොහොර වගේ නිෂ්පාදන කරන දෙයක් පටන් ගත්තොත් සර් ඒකට අපිට අවශ්‍ය තාක්ෂණික දැනුම සර් කැම්පස් එක මාර්ගෙන් අපිට ගන්න පුළුවන්ද සර්? ඔව් ෂනේ සම්බන්ධයෙන් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ මේ කාබනික පොහොර නිෂ්පාදනය. ඔව් මම හිතන්නේ මේ අසන් ඇත්තටම දැන් ඒ සම්බන්ධව මම හිතන්නේ කතා කරන්න පුළුවන් හොඳ මේ කියන්නේ දේශක මහත්මීන් අපේ පීඨේ ඉන්නවා කුෂ්කර්ම මේ අපරාධ කුෂ්කර්ම දෙපාර්තමේන්තුව සම්බන්ධව මම හිතන්නේ ඒ සම්බන්ධව වැඩසටහනක් අවශ්‍ය නම් අවශ්‍යතාවය පැහැදිලිව අපිට සඳහන් කරොත් මම හිතන්නේ ඊට සම්බන්ධව අවශ්‍ය උපදෙස් ටික ලබා ගන්න පුළුවන් පහසුවෙන්. හරි සර් හරි. ඒතර කාබනික කොවිතන කියන එක මේ වෙනකොට හරි. හොඳයි කාබනික කොවිතන කියන්නේ ඇත්තටම දැන් මේ වෙනකොට මේ ආන්විත් ප්‍රධාන අවස්ථාවක් දීලා තියෙන එකක්. එතකොට ඒක අපි ඇත්තටම ප්‍රොමෝට් කරන එක ගොඩක් වටිනවා. ඉතින් ඒකට අපිට අවස්ථාවක් දෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපේ පිටවල මහත්මයාට තියෙනවා කිව්ව අදහසක් ඉදිරිපත් කරන අපේ එතුමාට අවස්ථාවක්. ඇත්තටම මේ දැන් මගේ අදහසක් තියෙනවා කාබනික පොහොර නිෂ්පාදනය කරගන්න එක නිවස තුලම කරගන්න පුළුවන් අපිට පොඩි උපකරණයක් හදන්න පුළුවන් නම් කියලා. ඉතින් මේකෙදී ඔබ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කෑම හදන ටික ලොකු රයිස් කුකර් එකක් වගේ සයිස් එකකට එන උපකරණයක් අන්තිමට මේ ඔයගොල්ලෝ අමුද්‍රව්‍ය ටික හොඳට වෙන් කරගෙන, ඒ කියන්නේ දිරණ ඒවා, දිරණ නැති දේවල් වෙන් කරගෙන දිරණ දේවල් ටික ගොඩක් වෙලාවට ජලයේ මිශ්‍ර වෙලානේ තියෙන්නේ. ඉතින් මේක එතකොට පළවෙනි පියවර වෙන්න ඕන මේක ඩ්‍රයි කරගන්න ඕන. ඩ්‍රයි වෙලා ඊට පස්සේ අපිට පුළුවන් නම් මේක මේ පවුඩර් ෆෝම් එකටම ගන්න. එතකොට අවසානයේ ඔයගොල්ලෝට තේකොළ අපි කඩෙන් ගෙන තේකොළ පැකට් එකක තියෙන තේ කුඩු වගේ තමයි අවසානයේ අපේ අපේ මේ විසි කරන කුණු වල අවසාන ප්‍රොඩක්ට් එක වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ මැෂින් එකක් අපි නිෂ්පාදනය කරන්න අදහසක් තියෙනවා. මේකෙදී ගොඩක් වෙලාවට මේ වෙළඳපොළට අපිට මේ ඉදිරිපත් කරන්න පුළුවන් වුණොත් ඕගොල්ලෝ හැම එක්කෙනෙක්ම තමන්ගේ නිවස තුල මේක පාවිච්චි කරලා තමන්ගේ නිවසේම අවශ්‍ය වගාවන් කටයුතු වලට මේ අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය ගෙදර තුලම නිෂ්පාදනය කරගන්න හැකි වෙයි කියලා අපි හිතනවා. අපි මේ පිළිබඳ අලුත් අපි කොහොමද කරන්නේ මේ විස්තර අපි UBL සෙල් එක හරහා ඔයගොල්ලන්ට දැනුම් දෙන්නම්. ඊළඟට අර දැන් කාබනික පොහොර මගේත් ප්‍රධාන ශාස්ත්‍රයක් කියන මම පදාර්ථ විද්‍යාව තමයි මගේ අධ්‍යයන අංශය වෙන්නේ. ඉතින් එතෙන්දී තව කොහොමද කාබනික පොහොර නිෂ්පාදනය සඳහා කුසිකර්ම පීඨයේ සහයෝගයත් එක්ක අපි කරන්න පුළුවන් උපදේශන සේවාවන් ලබා දෙන්නම්. මොකද ගොඩක් වෙලාවට දැන් තියෙනවා කාබන් වගේ දේවල් ගොඩක් වෙලාවට පොල් කටු අඟුරු පුච්චලා ගන්න ඒ ද්‍රව්‍ය තව පස් සමග එකතු කරලා අපිට අලුත් විදිහේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉතින් මේ සඳහා අවශ්‍ය උපදේශන සේවාවන් සහ අපිට ඕන නම් ඇත්තටම ටෙස්ටිං සාම්පල්ස් උනත් අපිට කරන්න පුළුවන් විශ්වවිද්‍යාලය තුල. මට ඥාණයක් දෙන්න පොඩි අදහසක් ඇත්තටම මේ ඔය කාබනික වගාව එහෙම නැත්නම් කාබනික නිෂ්පාදන කියන එක ඇත්තටම දැන් කාබනික නිෂ්පාදන කියන යන නමින් මේ යනවා නම් මම හිතනවා ඒක ටිකක් තව පුළුල් අර්ථයක් තියෙන දෙයක් කාබනික පොහොර භාවිතය සහ තව ඉතින් එහාට ගිය දෙයක්. මම හිතන්නේ දන්නවත් ඇති මේ මුළු ඒක තව තත්ත්ව සාහිතික වගේ විවිධ තව පැති ගණනාවකට සම්බන්ධ වෙනවා. දැන්
කියන්නේ ගොඩක් වෙලාවට දැන් කාබනික නිෂ්පාදන සඳහා විශේෂ ඉල්ලුමක් සහ වැඩි මිලක් ලෝකේ පුරා තියෙනවා. ලංකාවේ තත්ත්වය බහුලව දකින්න නැතත් විශේෂයෙන් යුරෝපීය වගේ රටවල මම හිතන්නේ කාබනික නිෂ්පාදන සඳහා වැඩි මිලක් දීලා ඒවා ලබා ගන්න පරිපූර්ණ පිළිසකුත් හැදිලා ඉන්නවා. ඒක නිසා දැන් කාබනික නිෂ්පාදනයක් වගේ තත්යකටම යනවා. මම හිතන්නේ ඒකට තව කාබනික පොර භාවිතය සහ ඊට අදාළව තව ඒ වටේට තියෙන තව තත්ත්ව සාධික සහ ප්‍රවෘත්ති වගේ පාලන ගණනාවක් ඒ සඳහා එකතු වීමට අවශ්‍යයි. මම හිතන්නේ ඒ සඳහා අවශ්‍ය දැනුම අපිට ලබා දෙන්න පුළුවන්. විශේෂයෙන් වගාවක් සහ ඒ හරහා ඊට පස්සේ කාබනික නිෂ්පාදනයකට ඕගනික් ප්‍රොඩක්ට්ස් වලට යනවා නම් ඒක වෙන්න ඕනේ කොහොමද කියන එක. විශේෂයෙන් ඒවට දාන අමුද්‍රව්‍ය සහ ඊට පස්සේ ගොඩාක් සීමාකාරී දේවල් තියෙනවා. යොදන අමුද්‍රව්‍ය සම්බන්ධ විශේෂයෙන් ආහාර නිෂ්පාදනය කරනවා නම් ඒවත් එක්ක ඒක නිසා මම හිතන්නේ ඒක පුළුල් කාරණයක්. මම හිතන්නේ අවශ්‍ය දැනුම අපිට ලබා දෙන්න පුළුවන්. ඒකට මම පොඩි උදාහරණයක් කියන්නම්. මේක මේ උප පළාත් සභාවෙන් හැම අවුරුද්දක පවත්වනවා අර අපේ අතර මේ කියනනේ මේ සේනානායක පිටිනේ හැටි කියනනේ අර කොටුවක් තියෙනවානේ බලකොටුවක් තියෙනවානේ. ඒකට ඒ බලකොටුව ඇතුලේ පවත්වන පොලක් වගේ. එතකොට ඒ වෙලාවේදී පළාත් සභාවේ ඉන්න මේ මහත්වරු කිව්වේ මේ කාබනික වගාවක් කියලා ගෙනල්ලා තිබේ බඩු බාන්න ටික සහ එළවලු වර්ග ටික අද උදේ ගෙනාවනම් අවල් වෙනස් කලින් ඒක විකිණලා ඉවරයි. ඒක තියෙන්නේ පොතන ස්පිතාලේ ගාව තමයි ඒක තියෙන්නේ. එතකොට උදේ ගෙනාවනම් තවල් වෙනකොට දවල් වෙන්න කලින් මේක විකිණලා ඉවරවල මිනිස්සු ඒක විකුණලා යනවල යන්නේ. ඒකෙන් ඔයගොල්ලෝ හිතා ගන්න ඒ කාබනික නිෂ්පාදන වලට කොයිතරම් හොඳ ඉල්ලුමක් තියෙනවද කියලා. ඉතින් ඊළඟ තව ප්‍රශ්න තියෙනවා නම් අපෙන් අහන්න. අපිට තව විනාඩි 20ක් තියෙනවා ඒ සඳහා. Hello. Good morning sir. Mama Usha. Good morning. Sir මමත් organic fertilizer center එකක් දාන්න තමයි sir හිතාගෙන ඉන්නේ. sir මට ඒකේ පොඩි idea එකක් ඕන. දැන් අර තේකොළ factories වල තියෙන අන්තිම ටියුලිව් වලයි දැන් hotels වල අයින් කරන බිත්තර කටු ඒ වගේ සාමාන්‍ය varieties කරපු item වල nutritions level ඒ වගේ training එකක් ගන්න පුළුවන්ද sir? ඔව් අර මම ඉස්සෙල්ලා කිව්වේ අපි ඇනලිටිකල් සර්විස් සෙන්ටර් එකක් අපේ විශ්වවිද්‍යාලය තුළ අපි හදලා තියෙනවා. ඒ අවශ්‍ය නියුට්‍රිෂන්ස් ලෙවල්ස් ඒ ටික අපිට චෙක් කරලා දෙන්න පුළුවන් ඇත්තටම. ඕනේ නම් දැන් හොඳ අදහසක් ඔයත් කිව්වේ අර දැන් ඔය වගේ දේවල් ගැන හිතන්න ඕන. අර තේකොළ අයින් කරන තේකොළ වලට මොකද අපිට කරන්න පුළුවන්. එතකොට ඔය තේකොළ තව පොල් කුඩු පොල් එලි හරි පොල් කොහුබත් හරි එක මිශ්‍ර කරලා අන්න ඒ විදිහේ අලුත් දේවල් ඔයගොල්ලෝගේ තියෙන අදහස් අපි සාම්පල්ස් හදලා අපිට විශ්වවිද්‍යාලය තුලින් ඒක මැනලා දෙන්න පුළුවන්. Okay sir මම ඒක අර කහ වගා කරන්න තමයි තේකොළයි අර කොහුබත් එහෙම එකතු කරලා පොඩි පැකේජ් එකක් හදන්න try කරන්නේ sir. එහෙම වුණත් මම UBL එකත් එක්ක කන්ටැක්ට් කරගන්නම් sir. ඔව් ඒක සම්බන්ධ කරගන්න ඊට පස්සේ ඇත්තටම අපි සාම්පල් එකක් හදලා ඒ සාම්පල් එකේ අපි රියල් විදිහටම වැඩේ කරමු. ඒ කියන්නේ ඇත්තටම කහ ගහ හිටවලා මාස 3ක් 4ක් අපිට පුළුවන් මොනිටර් කරන්න. ඒ විදිහට අපේ විද්‍යාගාර තුලම අපි ඉස්සෙල්ලා පරීක්ෂණ කටයුතු කරලා මේ ඔයාට අවශ්‍ය උපදේශන සේවාව ලබා දෙන්නම් අපි. Okay sir, thank you very much sir. නෑ ඕනෑම අවස්ථාවක උන්ට මේ අපිත් එක්ක එක්තුලා ප්‍රශ්න අහන්න පුළුවන් මේ බාධා කළා අපි විනාඩි 15ක් විතර මේක කරගෙන යනවා. ඒ අතරතුරදී අහන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් යම් කිසි අදහසක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් මම අපේ මේ විද්‍යුත් මණ්ඩලයේ තුන් දෙනාට මම ආරාධනා කරනවා අවසාන වශයෙන් කිසියම් වූ අදහසක් ඉදිරිපත් කරන්න. ඔව් ඇත්තටම සම්පූර්ණ මහත්මයා මම හිතන්නේ ඇත්තටම දැන් අපි මේ කතා කරපු කාරණා ටිකත් එක්ක විශේෂයෙන් අපි අර දැන් මුලින් ඉඳලම කිව්වා වගේ මේක අවස්ථාවක් කරගෙන Tamanට තියෙන අවස්ථාව මොනවද කියන එක අඳුරගෙන සහ අර මෙතෙන්දි කීපවතාවක් කියවුණා අලුතෙන් හිතන්න පුළුවන් අමුද්‍රව්‍ය ගැන විශේෂයෙන් දැන් අපිට අදාළ ශාස්ත්‍රය ගැන කිව්වොත් මෙතෙන්දී දැන් විශේෂ සහ ආහාර වලට සම්බන්ධව දැන් අර උදාහරණයකට ඉස්සලා කියවුණා දැන් අපි දන්නවා අපි හැමදාම කතා කරන එකම නිෂ්පාදන ටිකක් නේ එළවලු පළතුරු මොන හරි ගත්තත් අපිට තියෙන දේවල් එකම නිෂ්පාදන ටිකක් තමයි අපි දකින්නේ. ඉතින් ඒක නිසා එහෙම නැතුව අපි දැන් කියන අර ගුණභාවිත දේවල් තියෙනවනේ එළවලු පළතුරු අමුද්‍රව්‍ය විතර ගන්න පුළුවන් බොහෝ දේවල් අපේ රටේ ලැබෙන ගොඩක් ඒවා තියෙනවා. ඒ වගේ ආර්ථික වටිනාකමක් අඩුයි. ඒවා ව්‍යාපාරික මට්ටමේ ප්‍රයෝජන ගන්නවා හරි අඩුයි.
ඉතින් අන්න ඒ දේවල් අමුද්‍රව්‍ය වේදන භාවිතා කරලා නිෂ්පාදන වලට යොදා ගන්න පුළුවන් නම් හිතන්නේ අපි ඔගේ හැම වෙලාවෙම කතා කරන දෙයක් මම හිතන්නේ එහෙම වුණොත් ප්‍රධානම දේ අමුද්‍රව්‍ය වලට හොඳ මිලක් ලබා ගන්න පුළුවන් ඒවා ආර්ථික වශයෙන් වගා කරන්න පුළුවන් සහ අලුත් නිෂ්පාදන වලට දාන්න පුළුවන් අර අපි ඉස්සෙල්ලා වගේ සමහර සීමා කිරීම හමුවේ සමහරට ආනයන කරන දේවල් සීමා කරොත් ඒවට ආදේශක විදිහට වෙනත් නිෂ්පාදන හදද්දී අපිට මෙන්න මේ අලුත් අමුද්‍රව්‍ය අපි වටා තියෙන දේවල් මොනවද කියලා අඳුරා ගන්න පුළුවන් උදාහරණයක් කිව්වොත් කියන එතන මම එක උදාහරණයක් කියනවා අපි පෞද්ගලික කාලේ මේ පොඩි පරීක්ෂණයක් කරා අපේ මේ ශිෂ්‍යයන් එක්ක එතෙන්දී අපි පාවිච්චි කරා එතෙන්දී කොස් දැන් අපි දන්නවා කොස් කියන්නේ අපි ගස් යට වැටිලා අහ කියන දෙයක් ගොඩක් කරා අපි එතෙන්දී කොස් ඇට පාවිච්චි කරලා කොස් ඇට වලින් පිටි එකක් හදලා එතකොට ඒක ආහාර නිෂ්පාදන වලට යොදා ගන්න පුළුවන් කොහොමද කියන කාරණේ උදාහරණයක් විදිහට අපි එක අවස්ථාවක් ඇතින් බැලුවා මේක මේ අර අපි කියනවා තික්නින් ඒජන්ට් එකක් කියලා පාවිච්චි කරන්න සෝස් නිෂ්පාදනය මම හිතන්නේ ඒකට ගොඩක් හොඳ ප්‍රතිඵල ලැබුණා අපිට සහ ඇත්තටම මේ UPSL එකේ සහ කල්පනාකාරීත්වයට අපිට සෑහෙන උදව් කරා අපි පේටන්ට් එකකටත් ඉක්මන් කරා ඒ සම්බන්ධව ඉතින් එතකොට සහ ඒකේදී ආපු ප්‍රතිඵලත් එක්ක අපිට කියන්න පුළුවන් ඒක සමහරලාට දැන් අපි පාවිච්චි කරන වෙනත් පිටි වර්ග එක්ක සංසන්දනය කරාම වෙනත් නිෂ්පාදන සඳහා හොඳ මේ නැඹුරුතාවයක් ඒකේ තියෙනවා. ඒ කියන්නේ කරන්න පුළුවන්. උදාහරණයකට වේග නිෂ්පාදන වලට යම් තාක් දුරට භාවිතා කරන්න පුළුවන් ඒ වගේ ප්‍රභාවයන් ඒකේ තියෙනවා. ඒකට අන්න ඒ වගේ දේවල් දැන් අපි ආර්ථික වශයෙන් ගත්තොත් කොස්සට කියන සමහරවල් නිකම් අහක දාන්න. අන්න එහෙම දේවල් හිතලා මම හිතන්නේ එහෙම මොනවා හෝ එළවලු පළතුරු ඕන තරම් අපේ රටේ තියෙනවා අර කිව්වා වගේ හැදෙන අවුරුද්ද පුරාම හැදෙන ප්‍රයෝජනයක් නොගන්න. ඊවට උණු භාවිත එළවලු පළතුරු ගොඩක් දේවල් තියෙනවා සහ විශේෂයෙන් කියනවා මේ වගේ දේවල් වලට ඉල්ලුමක් තියෙනවා. දැන් අන්න ඒකත් අපි අවබෝධ කරගන්න ගොඩක් වෙලාවට දේශීය සහ ඒ වගේ දේවල් වලට අර වෙළඳපොළක් හැදිලා තියෙනවා සහ ඉල්ලුමක් තියෙනවා. කියන කාරණේ අපි හැම වෙලෙම ඔළුවේ තියාගන්න ඕනේ. අර හැම වෙලෙම අපි පාවිච්චි කරන නැත්තම් මේ සුලභවම යන අමුද්‍රව්‍ය හරහා නිෂ්පාදන වලට ගිහිල්ලා තවත් තරගකාරී වෙළඳපොළේම ඒ ආකාරයෙන්ම රැඳිලා ඉන්නේ නැතුව වෙන විකල්පයන් හොයලා ගියොත් මම හිතන්නේ ඔය මාකට් කරන එක සම්බන්ධවත් මම හිතන්නේ ඊට වඩා පහසු වෙයි කියන එක තමයි මගේ අදහස සහ අවසාන වශයෙන් මම කියන්නේ මේ ඇතිවෙච්ච කාරණේත් එක්ක අලුත් දේවල් ඒ කියන්නේ අලුත් නිෂ්පාදන හරහා තමන්ගේ වෙළඳපොළ රැඳෙන්න අවශ්‍ය කාරණා ගැන හිතලා කටයුතු කරනවා නම් හොඳයි කියලා කාරණේ තමයි අවසාන වශයෙන් කියන්නේ. ඒ ජාර පිටවල මහත්තයා. ජනක මහත්මයා සඳහන් කළේ අවසාන තැනින්ම මම ආයෙත් පටන් ගන්නවා නම් නැවත නැවතත් කියන්න අදහස් කරන්නේ මේ අලුතින් හිතනද මේ ප්‍රශ්නය හරහා අලුත් දේවල් නිර්මාණය කරන්න කියන එක තමයි මම ඉල්ලා සිටින්නේ මෙතනදී තව එකක් තමයි මට හිතෙන්නේ මේ මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට වඩා මේ අවස්ථාව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින්ට ගොඩක් හොඳත් වෙයි. මොකද දැන් ගොඩක් වෙලාවට අර මහා පරිමාණ ව්‍යාපාරිකයන් ගොඩක් වෙලාවට දේශීය සම්පත් යොදා ගන්නවා හරි අඩුයි. නමුත් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ විදිහට ඕගොල්ලෝ ගොඩක් වෙලාවට යොදා ගන්නේ දේශීය දේවල්. ඒ හින්දා ඕගොල්ලන්ට පුළුවන් දැන් ගුණාත්මක භාවය වැඩි කරගෙන හදන ඒ වගේ ගුණාත්මක භාවය වැඩි කරගන්නවා වගේම අලුත් දේවල් ගැන හිතන්න. ඉතින් දැන් අර මම ඉස්සෙල්ලා සඳහන් කර මේ බෑග් එක ගත්තත් ඇත්තටම දැන් අපිට පොලිතින් බෑග් තියෙන ඉන්ඩස්ට්‍රි එකට මේක හොඳ නිෂ්පාදනයක්. මේක හදලා තියෙන්නේ කෙසෙල් ගස් වල තියෙන ෆයිබර්ස් වලින්. ඊට පස්සේ මේකට මේ හැන්ඩල් එක විදිහට දාලා තියෙන්නේ හන ගස් වලින් ගන්න හන පටියක්. ඉතින් කිසිම දෙයක් මේකේ නෑ මේ දිරන්නේ නැති ද්‍රව්‍යයක් නෑ. ඉතින් මේක දිරන දෙයක්. ඉතින් අන්න ඒ වගේ අලුත් දේවල් හිතලා ඕගොල්ලෝගේ නිෂ්පාදනය වැඩි කරගන්න සූදානම් වෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මුලින් සඳහන් කළා වගේම විශ්වවිද්‍යාලයේ ULS විශ්වවිද්‍යාලයේ විදිහට අපි ඕනම වෙලාවක ඕගොල්ලන්ට උදව් කරන්න සූදානම්. ඔබම මේ අපේ රුවන් මාත්‍යට අවසාන අදහස් ඉදිරිපත් කිරීමට කලින් මට හිතුවා නිකන් අදහසක් ඉදිරිපත් කරන්න කියලා. ඒක තමයි මේකත් මම මේ මාකට් එක දැකපු එකක්. දැන් ගොඩක් වෙලාවට අපේ රටේ මිනිස්සු මිරිස් කන්න ආසයි, සැරට කන්න ආසයි. ඒ වගේම ඇතම් මිනිස්සු කැමති කන්න අර අපි කියන හෝ මිරිස් නැත්නම් අර බෝල මිරිස් රසයට ගොඩක් අය කැමති අය ඉන්නවා. ඉතින් මම දැක්ක මාකට් එකේ තියෙනවා සෝස් එකක්. මේ සෝස් එකට එකතු කරලා තියෙනවා මේ බෝල මිරිස් වල රසය. ඒතර මිනිස්සු එකට කැමති ගන්න. ඒතකොට පොඩි වෙනසයි කරලා තියෙන්නේ. ඒකට අපි හිතන විදිහට හොඳ ඩිමාන්ඩ් එකක් ඇති වෙනවා. ඉතින් අපේ වන් මහත්තයා අවසාන අදහස් දෙක.
දැන් ඉස්සලා දෙන්නම කිව්වා වගේ මමත් කියන්නෙම දැන් අපිට අලුත් වෙන්න වෙනවා. මොකද අපි අලුත් තැනකින් පටන් ගන්න තියෙන්නේ. ඉතින් අපි දැන් උදාහරණයක් විදිහට සංචාරක ශාස්ත්‍රය ගත්තොත් එහෙම අපි තියෙන පොඩි නිකන් මානසික තත්වයක් දැන් සංචාරකයෙක් කිව්වහම අපිට පොඩ්ඩක් පිට රටකින් එන්න ඕනේ නිකන් සුදු පාට වෙන්න ඕනේ වගේ විශේෂයෙන්ම මේ සුළු පරිමාණ ව්‍යාපාරිකින්ගේ තියෙනවා ඒ වැඩේ. මම ඒක කියන්න කැමති මං හිතන්නේ අපිට ඒක වෙනස් කරගන්න වෙනවා අපිට රැඳෙන්න ඕනේ නම් මේ ඉන්ඩස්ට්‍රි එකේ තව අවුරුද්දක් දෙකක් ඒ මොකද ජාත්‍යන්තර තත්ත්වය අපි ගත්තොත් තවම එච්චර සුබදායි මට්ටමක අපිට පේන්නේ නැහැ විශේෂයෙන්ම දෙවැනි රැලි මතුවෙමින් පවතිනවා අපේ ප්‍රධානම මාකට් සෝස් මාකට් වල සංචාරක ශාස්ත්‍රයේ ඒ නිසා මං හිතනවා අපිට ලෝකල් ටූරිසම් එහෙමත් නැත්නම් දේශීය සංචාරකයට යොමු වෙන්නට අවශ්‍යයි විශේෂයෙන්ම දැන් අපි දැක්කා මේ රටේ විශාල හෝටල් අපි දැක්කා ලන්ච් පැකට්ස් පාරේ අරගෙන යනවා ඒ මොකද ඒගොල්ලන් පවතින්නට අවශ්‍යයි අපි අපේ සර්වයිවල් කියන එක තමයි ප්‍රධානම කාරණේ වෙන්නේ මේ වෙලාවේ අපි කොහොම හරි අපේ ව්‍යාපාර පවත්වාගෙන ඉදිරියට අපි ජීවත් විය යුතුයි ඒ නිසා මොන වගේ මාකට්ස්ද ඉස්සරහට එන්නේ කිව්වොත් ඊළඟ අවුරුදු දෙක ඇතුලේ අපිට ජීවත් වෙන්න වෙන්නේ අපේ දේශීය සංචාරකයොත් එක්ක ඒත් එක්ක ගත්තත් මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ මම හිතන්නේ විශේෂයෙන්ම දරුවෝ සහ පවුල් ඒගොල්ලන් තමයි නිවාඩු ගත කිරීමට අපිට පැමිණෙන්නේ. ඉතින් ඉන්න ඒ කියන මාකට් වලට අපි ලෑස්ති වෙන්න වෙනවා. අපි අවශ්‍ය සූදානම් කරගෙන අලුතෙන් අලුත් මාකට් වලට යොමු වෙලා තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්නට ලෑස්ති වෙන්න පණිවිඩය ලබා දෙමින් මගේ අවසාන වචන කීපය අවසන් කරනවා. සම්බන්ධව. හොඳයි එහෙනම් අපි ඇත්තටම මේ වෙනකොට පැයයි විනාඩි 20ක විතර කාලයක් අපි මේ වෙනුවෙන් කැප වුණා. ඉතින් ඉදිරියටත් අපි මේ විදියටම විශ්වවිද්‍යාලය වෙනුවෙන් සහ විශ්වවිද්‍යාලය අපේ මේ උව පළාතට අපේ ප්‍රජාවට වෙන්න ඕන ඒ සේවාවන් කිරීම සඳහා අපි කැප වෙලා ඉන්නවා. ඉතින් ඒක අපේ විශ්වවිද්‍යාලයේ තියෙන අධිකාචාර්ය මහත්වරුන්ට පැවරිච්ච ප්‍රධාන කාරණාවක්. අපි කොහොමද මේ උව පළාත දිනු කරන්නේ ඒ සඳහා අපි කැප වෙන්නේ කොහොමද? ඉතින් ඒ වෙනුවෙන් අපි හැම වෙලේම ඉදිරිපත් වෙනවා. ඉතින් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න. ඉතින් මේ වැඩසටහන අවසන් කිරීමට මත්තේ මම මේ වෙලාව අවස්ථාවක් කරගන්නවා අපේ මේකට සහභාගී වුණ ඒ සම්පත්දායකින්ට ජනක මහත්මයාට ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අපනන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවලස විශ්වවිද්‍යාලය ඒ වගේම පීඨාධිපතිතුමන් ව්‍යවහාරික විද්‍යාපීඨයේ පීඨාධිපතිතුමන් ආචාර්ය ජගත් පිටවල මහත්මයා එතුමා තාමත් හොඳ අදහස් ප්‍රකාශ කිරීමක් කරා. ඊළඟට අපේ සංචාරක ශාස්ත්‍රයට සම්බන්ධ එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විදිහට කටයුතු කරන අපේ ආචාර්ය රුවන් රණසිංහ මහත්මයා. ඉතින් එතුමත් තාමත් හොඳ අත්දැකීම් සමුදායක් තියෙන විශේෂයෙන් ප්‍රායෝගිකවත් මොකද එතුමා බොහොමයක් සංචාරක ශාස්ත්‍රයේ වැඩ කරලා තියෙනවා. ඉතින් එතුමාට හොඳ අත්දැකීම් සමුදායක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් අපිට ඉදිරියේදී සාකච්ඡා කිරීමට අපිට පුළුවන්. ඉතින් එතුමාගේ දායකත්වයත් අපි අගයකට සැලකනවා. ඒ වගේම මම කියන්න ඕනේ අපේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් එතුමා හැම විටම අපි මේ කරන වැඩසටහන් වලදී අපිට බොහොම හොඳ දායකත්වයක් ලබා දෙනවා. ඒ නිසා ඇත්තටම එතුමාගේ රාජකාරී බහුලත්වයේ තිබෙද්දි මේ අවස්ථාවට සහභාගී වෙන එතුමා විනාඩි 5කට 10කට හෝ එන්න ඕනි කියලා මේ අවස්ථාවට ඇවිල්ලා අපිට දිරිදීමක් කරලා නික්ම ගියේ. ඉතින් එතුමාට අපි විශේෂ ස්තුතියක් කරන්න ඕන ඒ වෙනුවෙන්. ඒ වගේම අපි UBL සෙල් එක විදිහට අපි කටයුතු කරනකොට ඇත්තටම අපේ කළමනාකාරතුමිය එතුමේ ගොඩාක් අපේ SMEs එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවා. ඉතින් මේක ඇත්තටම මේ වෙබිනාර් එක කිරීම සඳහා අදහස පැන නැගුණෙත් එතුමියගේ මේ අදහසක් විදිහට. ඉතින් එතුමියට මම ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අධ්‍යක්ෂක විදිහට මේකේ එතුමියගේ අදහසක් අනුව තමයි මේක අපි මුලින්ම ක්‍රියාත්මක කරේ. ඊට අමතරව මේ අවස්ථාවට අපිට උදව් කර උපකාරපු අපේ පරිගණක ඒ ලැබ් එකේ සියලුම දෙනාට ඇනිමල් සයන්ස් ඩිපාර්ට්මන්ට් එකේ සත්ත්ව විද්‍යා ඩිපාර්ට්මන්ට් එකේ සියලුම දෙනාට ඒ වගේම අපේ බෝල මාත්‍යාට මැනේජ්මන්ට් ෆැකල්ටි ඒ සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙන අතර මම අමාලි මහත්මියට ආරාධනා කර සිටිනවා අපේ මේ සහභාගීච්ච අයට මේ සහතික පත්‍රය ඉදිරිපත් කරන්න ලබා දෙන්න. ජනක
දැන් එහෙමනම් අපි මේ වගේම නැවුම් වැඩසටහනකින් අපි ඉදිරියේදීත් සම්බන්ධ වෙමු කියමින් සහභාගී වන ඔබ සම සියලු දෙනාට නැත්තන ඔයාලා මේක සහභාගී වුණා නම් මේක වැඩසටහනක් වෙන්නේ නැහැ. ඒක ඔයාලා නිසා තමයි මේ වැඩසටහන ඇත්තටම සාර්ථක වුණා නම් ඒ සාර්ථකත්වය රඳා පැවතුනේ ඔයාලගේ සහභාගීත්වය නිසා. ඒකට විශේෂ ස්තුතියක් අපි කරන්න ඕනේ වෙලස් විශ්වවිද්‍යාලය විදියට. ඉතින් ඒ ස්තුතියත් කරමින් අපි මේ වැඩසටහන මෙතන නවත්තනවා. අපි අනාගත දවසක නැවතත් හම්බෙමු. බොහොම ස්තුතියි.